හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 5 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් ග්‍රන්ථ රත්නයේ කොටස් තමයි අපි සාකච්ඡා කරන්න එකතු වෙන්නේ. අදත් අපිට ධර්මය පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල ඉදිරිසිංහ මහත්මයා, ඔබතුමාව අපි මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. අපි අද දවසේ ධම් සාකච්ඡාව පටන් ගැනීම සඳහා තෙරුවන් නමස්කාරය කරලා ඉන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි කතා කරමින් හිටියේ ග්‍රන්ථ ගොච්ඡකය මට මතක හැටියට. අපි ඒකේ පළවෙනි දුකය අවසන් කළා වගේ මතකයි. පළවෙනි කිව්වේ 27 ගන්තනීය දුකය අද තියෙන්නේ. අපි බලමු. අපි පළවෙනි දුකේ හැටියට කතා කළා ගන්ත දුකය. ඒකේ ගන්තා ධම්මා නොගන්තා ධම්මා කියලා අපි දෙයාර්ථ තෝරාගත්තා. ඒ අනුව ග්‍රන්ථ ධර්මයන් විදිහට අපිට ධර්මතා ලැබුණේ ලෝභ, දෝෂ, ditthi කියන චෛතසික ධර්ම තුන. නොගන්තා ධර්ම වෙනකොට එකී චෛතසික තුන හැර අනිකුත් සියලුම ධර්ම නොගන්තා හැටියට ගොනු කළා කියලා අපි දා සාකච්ඡා කළා. දැන් අපි දෙවෙනි දුකයට යද්දී දෙවෙනි දුකේ තමයි ගන්තනීය දුකය. ගන්තනීය දුකය වෙනකොට ඒකේ අභිධර්ම භාවනා පොතේ තියෙන අර්ථකථනය ගන්තනීයා ධම්මා කියන පළවෙනි පදයේ සඳහා ඉදිරිපත් වෙනවා. ගන්තනීයා ග්‍රන්ථ ධර්මයන්ට හිත වූ, එහෙම නැත්නම් ග්‍රන්ථ ධර්මයන්ට අරමුණු වන්නා වූ. දැන් මේක තමයි දෙවෙනි දුකයේ හැම ගොච්ඡකයකම දෙවෙනි දුකයේ එන ආකාරය. දැන් ආසව ගොච්ඡකයේ හරි ඕග යෝග ගොච්ඡක හරි ගත්තත් මේ පදනමම තමයි යන්නේ. ගන්තනීයා ධර්මා කියනකොට අර අපි කලින් කතා කරපු ග්‍රන්ථ ධර්මයන් හට හිත වූ, එහෙම නැත්නම් එකී ධර්මයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් වූ ධර්මතා තමයි ගන්තනීයා ධර්ම හැටියට එන්නේ. එහෙමනම් අගන්තනීයා කියනකොට එකී ග්‍රන්ථ ධර්මයන්ට ලං වෙන්න බැරි, කිට්ටු කරන්න බැරි, අරමුණු නොවන ස්වභාව වූ යම් ධර්මයක් වේද ඒ සියල්ල අගන්තනීයා කියලා ගොනු කරනවා. මේ ස්වභාවය ධම්මසංගණී නික්ඛේප කාණ්ඩය තුල විස්තර කරනවා. කතමේ ධම්මා ගන්තනීයා මිත්‍යේන ඡේද 1145. දැන් ගන්ත කියලා අපි අරගත්තේ හැම වෙලාවකම ලෝභ දෝෂ දිට්ඨි. එහෙමනම් ඒව අකුසල ධර්ම. අකුසල ධර්ම වලින් අරමුණු කරන්න පුළුවන් වෙන්නේ සාසව ධර්ම ටික. සාසව කුසල කතා ධම්මා භූමි වශයෙන් කිව්වොත් කාමාවචරා, රූපාවචරා, අරූපාවචරා ස්කන්ධ හැටියට රූපස්කන්ධෝ, පෙය්‍යලං, විඥානස්කන්ධෝ ඉමේ ධම්මා ගන්තනීයා. එහෙමනම් ග්‍රන්ථනීය ධර්ම හැටියට සාසව ධර්ම ටික අරගත්තේ අපි දන්නවා. අගන්තනීයා කියනකොට මිකි අකුසලයන්ට කිට්ටු කරන්න බැරි, අරමුණු කරන්න බැරි ස්වභාවය තමයි ලෝකෝත්තර ධර්ම ටික. එහෙමනම් දෙවනි පදයේ හැටියට එතන අභිධේයාර්ථ ඉදිරිපත් වෙනවා. අපරියාපන්නා මග්ගාච මග්ගඵලානිච අසංකතාත ජාතු.
ලෝකෝත්තර සිත් 8යි, එහි යෙදෙන චෛතසික 36යි, අසංකත ධාතු හේවත් නිර්වාණයත් අගන්තනීය ධර්ම හැටියට ඉදිරිපත් වෙනවා. නික්කේපකාණ්ඩයේ මේ ආදී වශයෙන් මේක කියනකොට අපි බලමු අට කතා කාණ්ඩයේදී කොහොමද ඒක විස්තර වෙන්නේ කියලා. ගන්තනීය ධම්මා කියන පදයට අර්ථකථනය දෙනවා 1490 දී. එතන දැන් අපි නික්කේපකාණ්ඩයේදී කතා කළේ සාසව ධර්ම ගැනනේ. සාසවා කුසලාව්‍ය කතා ධම්මා භූමි තුනේ යෙදෙනා වූ. එහෙමනම් ඒකී ධර්ම ටික අට කතා කාණ්ඩයේ ඊට වඩා ධර්මතා හැටියටම විස්තර කරනවා. තීසු භූමිසු කුසලං, තුන් භූමියේ යෙදුණු කුසලය, අකුසලය, තීසු භූමිසු විපාකෝ, තීසු භූමිසු කිරියාව්‍ය කතං සබ්බංච රූපං. අපි දන්නවා මේ ඔක්කොම කියුනේ සාසව වූ ධර්ම ටික ගැන. එහෙමනම් අගන්තනීය ධර්ම කියනකොට චත්තාරෝ මග්ගා පරියාපන්නා චත්තාරීච සාමාන්‍ය ඵලානි නිබ්බානංච. එහෙමනම් මේ දෙක අපිට දැන් පැහැදිලිව තෝරා ගන්න පුළුවන්. මේ වගේ දේවල් මේ වගේ ගැළපීමක් ගොඩාක් සිදු කළා දැන්. එහෙමනම් දැන් අපිට කෙලින්ම අභිධේයාර්ථ තෝරා ගන්න පුළුවන්. තීසු භූමිසු කුසලං කිව්වම කුසල් සිත් 17යි ලෝකෝත්තර නැතුව. එහි යෙදෙන චෛතසික සියල්ලයි. ඒ ආදි වශයෙන් අපි අරගත්තාම අපිට ගන්තනීය දුකේ පළවෙනි පදේ හැටියට ඉදිරිපත් වෙනවා. තුන් භූමි කුසල් 7යි චෛතසික 37යි. අකුසල හැටියට හැම වෙලාවෙම කාමාවචරයි. එතකොට 12යි. එතන 27යි කියලා චෛතසික ගත්තා. ඇයි එහෙම ගත්තේ කියලා කාට හරි කියන්න පුළුවන් 27ම ගත්තේ ඇයි? ග්‍රන්ථ ධර්ම හැටියට ලෝභ දෝෂ දිට්ටි සාකච්ඡා වෙලා තියෙද්දී මෙතන ගන්තනීය ධර්ම හැටියට අපි අකුසල සිත් 12ක් චෛතසික 27ක් ගත්තා. එකිනෙක ග්‍රන්ථ ධර්මයක් අනිකකට අරමුණු කරන්න පුළුවන් කියන අදහසින් මේ විදිහට එක්කෙනවා. තුන් භූමි විපාක වෙනකොට විපාක සිත් 32යි චෛතසික 35යි. තුන් භූමි ක්‍රියා වෙනකොට විපාක සිත් ක්‍රියා සිත් 20යි චෛතසික 35යි රූප 28යි. ඒ අනුව සාරාංශ කළොත් අපිට ගන්න පුළුවන් ගන්තනීය ධර්ම කියන එකට ලෞකික සිත් 81යි චෛතසික 52යි රූප 28යි කියන කොටස. එහෙමනම් එකී ධර්මතා ටික එකී අභිධේයාර්ථයෝ ස්කන්ධ හැටියට අපි දන්නවා විතර පහක් තියෙනවා රූප 28ම තියෙන නිසා ආයතන 12යි ධාතු 18ම යෙදෙනවා. සත්‍ය වශයෙන් දෙකයි දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය හැටියට ඒක ගලපන්න පුළුවන්. අගන්තනීය ධර්ම හැටියට තින්නේ එතකොට ලෝකෝත්තර ධර්ම වෙච්ච මාර්ගසිත 4යි ඵලසිත 4යි එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. එහෙමනම් ඒක ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ගන්තනීය දුක්ඛ තමයි මේ විදිහට විස්තර කළේ. ඒකම තරම් අමාරු නැහැ කියලා මම හිතනවා. ඒකට මොනවා හරි ගැටලු තියනවාද? නැත්නම් අපි ඊළඟ පදයට යමු. ගන්තකොච්චකයේ තුන්වෙනි දුක යුගලයේ පද යුගලයේ ඉන්නේ ගන්ත සම්පයුක්ත දුකේ යටතේ. ගන්ත සම්පයුක්ත දුකේදී අපිට එනවා ගන්ත සම්පයුක්තා ධම්මා, ගන්ත විප්පයුක්තා ධම්මා කියලා පද දෙක. ඒකෙදී භාවනා පොත පිටුව 60 යටතේ විස්තර වෙන ගන්ත සම්පයුක්තා ධම්මා වුණාම ග්‍රන්ථ ධර්මයන් සමග ඒකෝත්පාදී වශයෙන් මිශ්‍ර වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මය. ඒතර අපි දන්නවා ග්‍රන්ථ ධර්මයන් වෙච්ච ලෝභ දෝෂ දිට්ඨියක ලෝභ සිතකදී නම් ඒක ලෝභයයි දිට්ඨියයි දිට්ඨිගත සංපයුක්ත සිත් 4දී දෙනවා විප්‍රයුක්ත සිත් 4දී ලෝභය විතරක් යෙදුණා. ග්‍රන්ථ ධර්ම හැටියට යෙදිලා තියෙන ඒ වගේ දෝෂ සිත් දෙකේ දෝෂේ විතරයි මෝහ මූල සිත් දෙකට ග්‍රන්ථ ධර්ම කිසිවක් අඩංගුනේ නැහැ. එහෙමනම් අපිට දැන් ගන්ත සම්පයුක්ත ධර්මා හඳුනා ගන්න පුළුවන් කොහොමද එන්නේ කියලා. ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නො වූ නිස්සත්ව නිජීව පරමාර්ථ ස්වභාව. එතකොට ඒකත් අපිට ඒ ආකාරයෙන් ගලපන්න පුළුවන් කොහොමද ඒක ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවී තියෙන ධර්ම මොනවද කියලා. ඊළඟට මේක මීට වඩා කොහොමද අපි යෙදිලා තියෙන්නේ නික්කේප කාණ්ඩය කියලා බලපුවාම
ගන්ත සංපයුක්තා තේහි ධම්මේහි ඒ ධම්මා සංපයුක්තා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ ඉමේ ධම්මා ගන්ත සංපයුක්තා හැම වෙලාවකම ගන්ත සංපයුක්ත ධර්ම හැටියට එකී ග්‍රන්ථ ධර්මයන් සමග ඒකෝත්පාදී වශයෙන් සංප්‍රයුක්ත ධර්ම ටික නාම ධර්ම ටික මේ විදිහට ගන්නවා. විප්‍රයුක්ත ධර්ම හැටියට හිමනම් මේකේ සංප්‍රයුක්ත නොවන්නා වූ අනිත් සියලුම ධර්ම ටික එතෙන්ට එනවා. තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාත ධාතු ඉමේ ධම්මා ග්‍රන්ථ විප්‍රයුක්තා. ඒ අනුව අපිට අට කතා කාණ්ඩයට ගිහිල්ලා බලන්න පුළුවන් ග්‍රන්ථ සංපයුක්තා. දැන් ග්‍රන්ථ උනේ ලෝභ, දෝෂ, ditthi. එහෙමනම් ඒකේ සංපයුක්ත භාවය අනුව සංපයුක්ත වෙනවා. චත්තාරෝ ditthිගත සංපයුක්ත චිත්තුප්පාදෝ චත්තාරෝ ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදෝ එත්තුප්පන්නං ලෝභං තපෙත්වා. ඒ කියන්නේ ලෝභ මූල සිත් 8 ලෝභය අයින් කරලා ඊටු ටික සංපයුක්ත ධර්ම හැටියට සලකනවා. ද්වේ දෝමනස්සාගත චිත්තුප්පාදෝ එත්තුප්පන්නං පටිගම් තපෙත්වා. දෝෂ මූල සිත් දෙකේ යෙදිච්ච ධර්ම හැටියට මේ ග්‍රන්ථ ධර්ම හැටියට තිබුණ දෝෂය විතරයි. එහෙමනම් එකී දෝෂය හැර ඊතුරු ධර්ම ටික ග්‍රන්ථ සංපයුක්ත ධර්ම හැටියට ගන්න පුළුවන්. ඉමේ ධම්මා ග්‍රන්ථ සංපයුක්ත. එතකොට ඒ ටික තමයි අපිට ගන්න වෙන්නේ. ලෝභ මූල සිත් 8 ලෝභය හැර ඊතුරු ධර්ම ටික දෝමනස්ස සාගත සිත් දෙකේදී පටිඝ දෝෂය හැර ඊතුරු ධර්මතා ටික ග්‍රන්ථ සංපයුක්ත ධර්ම හැටියට සැලකුවා. ඒ අනුව ditthිගත සංපයුක්ත සිත් 4ේදී ලෝභය ditthිය සමග චෛතසික 19ක් ඉදිලයි ditthිගත සංපයුක්ත සිත් තියෙන්නේ. ditthිගත විප්‍රයුක්ත සිත්වල ලෝභය සමග තව චෛතසික 20ක් හැටියටයි එන්නේ. දෝෂ සිත් දෙකේදී දෝෂය සමග තව චෛතසික 21ක් ඉදිලයි එන්නේ. එහෙමනම් මොහ මූල සිත් දෙකට එීම චෛතසික ග්‍රන්ථ ධර්ම නැතුව සිත් දෙකම සලකනකොට එහෙමනම් මේ මෝහ මූල සිත් දෙකත් මේ ditthi විප්‍රයුක්ත සිත් 4 ලෝභයත් දෝෂ සිත් දෙකේ දෝෂයත් හැර ඊතුරු ධර්ම ටික ග්‍රන්ථ සංපයුක්ත ධර්මියෝ හැටියට අපිට අරගන්න පුළුවන් සියලුම ධර්මතා ටික. එහෙමනම් දැන් අපි දෙයියාට අපි මේකට අරගමු ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම සලකලා ඉමු. එහෙමනම් ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට තියෙන්නේ චතුසු ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නෝ ලෝභෝ. අපි පළවෙනි පදයෙන් අයින් කරපු ditthිගත විප්‍රයුක්ත සිත් 4 තිබිච්ච ලෝභය. ඒක එහෙමනම් ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයක් හැටියට අපි මෙතනදී සලකනවා. ඒ වගේම දෝමනස්ස සහගත සිත් දෙකෙන් අපි පළවෙනි පදයෙන් අයින් කරපු දෝෂය මෙතෙන්ට අරගත්තා. විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ උද්ධච්ච සහගත කියන්නේ මෝහ මූල සිත් දෙක අපි අරගත්තා. ඊට අමතරව ඉතුරු වූ සියලුම ධර්මතා ටික කියන්නේ සෝබන පක්ෂයට වැටෙන අනිකුත් සියලුම ධර්මතා ටික අරගන්නවා. ඒ අනුව කුසල් සිත් 21යි චෛතසික 38 සමග විපාක සිත් 36ම ගත්තා. තුන් භූමික ක්‍රියා සිත් 20ම අරගත්තා. රූප 28යි නිර්වාණය. මේ කිසි ධර්මයක් අපිට මේ ග්‍රන්ථ ධර්ම සමග සංපයුක්තයි කියලා කියන්න බැරි නිසා ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම හැටියට ඒ ටික අපි සැලකුවා. දැන් එහෙනම් මේ පද දෙකේ අපි අභිදේයාර්ථ එකින් එක අරගෙන බැලුවොත් ග්‍රන්ථ සංපයුක්තාවලට ආවේ ditthිගත සංපයුක්ත සිත් 4ක් එහි යෙදිච්ච චෛතසික 21යි. ditthිගත විප්‍රයුක්ත සිත් 4 ගත්තොත් ඒ සිත් 4ෙන් ලෝභය අයින් කරලා ඊටු චෛතසික ටික අරගත්තා. දෝෂ මූල සිත් දෙකෙන් එහි යෙදෙන චෛතසික හැර එහි යෙදෙන චෛතසික වලින් දෝෂය හැර ඊටු ටික අරගත්තා. ඒ අනුව සමස්තයක් හැටියට අපිට එන්නේ ග්‍රන්ථ සංපයුක්ත වුණාම සිත් 10යි 4යි 8යි 2යි 10යි එහි යෙදෙන චෛතසික 25යි. චෛතසික 25 කියලා හදනකොට අකුසල චෛතසික 27න් දෝෂ විචිකිච්ඡා දෙක අයින් කරලා චෛතසික 25යි කියලා මෙතනදී සලකනවා. එතකොට මේ සිත් 10යි චෛතසික 25යි කියන අභිදේයාර්ථයෝ ස්කන්ධ හැටියට 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය හැටියට 2යි.
ස්කන්ධ හතර උනේ නාමස්කන්ධ හතර, ආයතන දෙක උනේ ධම්මායතන මනායතන, ධාතු දෙක උනේ මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු, සත්‍ය හැටියට දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ඊළඟට අපි බැලුවොත් ග්‍රන්ථ විප්‍රයුක්ත ධම්මා කියන දෙවෙනි පදයට මේ සිත් 10 අයින් කරපුවාම ඉතුරු සිත් ඔක්කොම එනවා 79ක්. ඒ සිත් 79යි. එහි යෙදෙන චෛතසික අපි ගත්තොත් සෝබන පක්ෂයෙන් 38යි. එතකොට පළවෙනි පදයෙන් අයින් කරපු මෝහ දෙසිතේ මෝහ චතුස්කයත් මෙතන පළවෙනි පදයෙන් ආපු නැති විචිකිච්ඡාවත්, ditthිගත විප්‍රයුක්ත සිත් හතරෙහි ලෝභයත්, දෝෂ සිත් දෙකේ දෝෂයත්, රූප 28 නිර්වාණයත් කියන මේ ධර්මතා ටික අපිට සලකන්න පුළුවන්. මෙතනදී මට මතක හැටියට මේ භාවනා පොතේ පොඩි අඩුවක් තිබුණා වගේ මතකයි. කාට හරි එක පිප වුණාද? මංගල මහත්තයා මේකේ ග්‍රන්ථ සම්ප්‍රයුක්තා ධම්මා එකේ අපි හැම වෙලෙම ස්කන්ධවලදී පෙන්වන්න ඕනේ ස්කන්ධ ධම්මායතනය වලදී ditthිගත සම්ප්‍රයුක්ත සිත් හතරේ ලෝභය හැර කියන එක කියන්න ඕනේ නේද? අනිවාර්යෙන්. ඔව්. ස්කන්ධවලදී ධම්මායතනෙදීනේ ධම්ම. ඔව්. ඊට අමතරව ග්‍රන්ථ විප්‍රයුක්තා පදයේදී මේ මෝහ චතුස්කය එහෙම තිබුණාද කියලා පොඩ්ඩක් බලමුද? මට මතක හැටියට තිබුණේ නැහැ පොතේ. කාටද පුළුවන් ඒක බලන්න? පොතේ නැහැ වගේ. ඒකේ තියෙන ග්‍රන්ථ විප්‍රයුක්ත ධම්ම කියන පදේ තියෙන්නේ ලෝභ මූල, දෝෂ මූල, අකුසල් සිත් 10 වර්ජිත 81 චිත්තය. හරි. 81 චිත්තේ ගත්තා. ඔව්. චෛතසික 38යි, දෝෂ විචිකිච්ඡා 2යි, රූප 28යි, නිර්වාණයයි. ඔව්. එතකොට දෝෂ විචිකිච්ඡා 2 විතරයි අරන් තියෙන්නේ. හැබැයි මම මෙතනදී ගත්තා මෝහ දෙසිතේ මෝහ චතුස්කයත් එන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෝහ අහිරික අනුත්ප්ත උද්දච්ච කියන ඒ හතරක් එන්න ඕනේ. මොකද මෝහ සිත කෙලින්ම මේ ග්‍රන්ථ සම්පයුක්ත වලට ආවෙම නැති නිසා. ඔව් නේද? ඊළඟට ditthිගත විප්‍රයුක්ත සිත් හතර ලෝභයත් මංගල මහත්තයා මෙතන මෝහ චතුස්කය එකතු වෙනවා මෙතෙන්ට. චෛතසික 43ක් එනවනේ. ඔව්. ඔය චෛතසික 43ට මෝහ චතුස්කය එකතු වෙනවා. ඒ කියන්නේ අන්‍ය සමාන 13යි, සෝබන 25යි, 38යි. ඒකට විචිකිච්ඡාවයි මෝහ චතුස්කයයි එකතු වෙලා තමයි 43 හැදෙන්නේ. හරි. එහෙනම් 43 අර ගන්නවා නම් හරි කියන එක තමයි මටත් හිතුනේ. ඒක බලන්න පොත රිෆර් කරන අය මට මතක විදිහට ඒක එහෙම පොතේ තිබුණේ නෑ වගේ මට මතක. පොතේ තියෙන චෛතසික 38යි කියලා. 38යි විචිකිච්ඡාවයි දෝෂයත් එක්ක. විචිකිච්ඡා දෙක වෙනම තියෙනවා. ඔව්. ඒ දෙකයි. ඔව් එහෙම වුණොත් 38යි 2යි 40යි. මෝහ චතුස්කය ගත්තේ නෑ වගේ තමයි මතක. තුනක් එන්න ඕනේ ඔක්කොම. මෝහ චතුස්කය උතන එකතු වෙන්න ඕනේ අපිට. ඒක මෙතන පොතේ නෑ. ඔව්. ඒක සමාවෙන්ද සර් මේ අකුසල සාධාරණ චෛතසික නිසා සෑම අකුසල් සිත්වලම අනිවාර්යයෙන්ම යෙදෙන හින්දා මෝහ චතුස්කය ඒක විප්‍රයුක්ත ධර්මයක් විදිහට ගන්න පුළුවන්ද කියලා මට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? නමුත් මෙතනදී මම සැලකුවේ දැන් එහෙමනම් අපි මෙතන ditthිගත විප්‍රයුක්ත සිත් හතරේ ලෝභය ගැනත් මම කතා කළා. එහෙම නෝත් ඒකටත් ඔය කියන නීතිය පැනවෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. මෙතනදී ග්‍රන්ථ සම්පයුක්තා වලට අපිට ආවේ ditthිගත සම්පයුක්ත සිත් 4යි, විප්‍රයුක්ත සිත් 4යි, දෝෂ මූල සිත් 2යි විතරයි. එහෙමනම් මෝහ මූල සිත් 2 තනිකරම අයින් වුණ නිසා එතන ඒක ගත්තා විදිහටයි මම අරගත්තේ. නමුත් නායක හඳුරුව පොතට අරගත්තේ නැත්තේ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක් වුණා. ඒක මගේ වැරද්දද? එහෙම නැත්නම් ඔබතුමිය කියන විදිහට ඒක ඒ ආකාරයට යොදනවාද කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු බලන්න. බුණ මහත්තයා ජයන්ත මහත්තයා මොන හරි අදහසක් තියෙනවද ඒ ගැන? ඔය එතන ඇඩ් වෙන්න ඕනවා තියෙනවා නේද? ඒ ලෝභ ditthිගත විප්‍රයුක්ත මේ සිත් හතරේ ලෝභයත් නෑ පැත්තට එන්න ඕනනේ. ඔව් ditthිගත විප්‍රයුක්ත සිත් හතර ලෝභයම අරන් තියෙනවා. ඔව්. ඒක හරි. අර මහත්මිය කියන විදිහට මෝහ දෙසිතේ මෝහය ඒක ඩිෆෝල්ට් එකක් නිසා
හරි මොහයරි කණිත පුද්දතු මේ සිත්වලදී අනිවාර්යෙන් කතා වෙන නිසා එහෙම අමුතුවෙන් මෙතන ගන්න ඕනේද? එහෙම ගන්න ඕනේ නැහැ. මොහ චතුස්කය ඇතුළත් වෙන්න ඕනේ. අයිකොත් එහෙම මොහ මූල සිත් දෙක මෙතන තියෙන නිසා. ඔව්. ඔව්. මොහ මූල සිත් දෙක මේ 79 තුන අනිවාර්යෙන් තියෙනවා. ඔව්. එතකොට මොහ චතුස්කය ඇතුළත් වෙන්න ඕනේ. 37ක් වෙන්න ඕනේ. 38ක් නෙමෙයි මෙතන මේකයි දෝෂ විචිකිච්ඡා දෙක කියලා එහෙම කිව්වාමත් ඒක ප්‍රශ්නයක් නේද? විචිකිච්ඡාව අර අතනට එකතු වෙන්න ඕනේ. දෝෂය වෙනම කියන්න ඕනේ. ඔව් අතන සෝබන 38 නෙමෙයි එතන ඒකට 38ට විචිකිච්ඡාව එන්න ඕනේ අනිවාර්යෙන්ම. අන්න හරි ඒක ඒ කියන්නේ ඒ 38 නෙමෙයි චෛතසික එන්න ඕනේ. මෙතන 79 කියන එකට දාන්න ඕනේ තත් සම්පයුක්ත චෛතසික 38යි 5යි 43යි. ඔව් හරි තත් සම්ප්‍රයුක්ත චෛතසික 43 තමයි එන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕනේ දෝෂයයි දෝෂ මූල හිත් දෙකේ දෝෂය මේ වෙනම ගන්න ඕනේ ඒ දෝෂයයි දික්ටිගත විප්‍රයුක්ත හිතේ ලෝභයයි. මේක දෝෂය විචිකිච්ඡාව කියපුවා මේක වැරදි නේද? ඒක නිකන් දෝෂය විචිකිච්ඡාව ලැබෙන එක දෝෂය අකට එකතු කළා වගේ තේරෙනවා. ඔව් දෝෂය ඇවිල්ලා දෝෂ දෙසිතේ කෙනෙක් එක yes. ඒකට තත් සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ නේ දෝෂය. නෑ දෝෂය මෙතන තත් සම්ප්‍රයුක්ත කියලා ගන්න බෑ මොකද දෝෂ සිද්දක අනිත් පැත්තේ තියෙන ගන්ත සම්ප්‍රයුක්තාව එකේ තියෙන්නේ. ඔව් එතකොට ඒ දෝෂය වෙනම කියනෝනේ. දැන් දෝෂය විචිකිච්ඡාව සම්ප්‍රයුක්ත එකන්නේ. විචිකිච්ඡාව සම්ප්‍රයුක්තයි. අන්න ඒක තත් සම්ප්‍රයුක්ත එකකුයි තත් සම්ප්‍රයුක්ත නොවන එක දෙක එකට කියලා තියෙන එකකුත් ගැටලුවක් තියෙනවා එතන. ඔව් ඒකට වඩා පැහැදිලිව ඔබ කින්තුමා කියන විදිහට ලියවනවා නම් හොඳයි නේ. හරි. ඒ විදිහට තීරණය කරමු. අපි ලක්ෂ්මී මාත් මේක පොඩ්ඩක් නෝට් කරගන්න සඳහන් කරගන්න ඕනේ. එතකොට ඔබතුමා කියන්නේ කොයි විදිහට දෙන්න ඕන කියලා සිත් 79 හරි. ඔව්. ඊට පස්සේ තත් සම්ප්‍රයුක්ත චෛතසික 43ක් තියෙනවා. 38යි 39යි 40 42 43. ඒ කියන්නේ මේ ටික එකව කරලා මොහ චතුස්කය විචිකිච්ඡාව එකතු කරලා එකට කියන්න ඕනේ කියන එක නේද? ඔව්. ඊට පස්සේ කියන්න ඕනේ දෝෂ මූල හිත් දෙකේ දෝෂයයි දිට්ඨිගත විප්‍රයුක්ත හතරේ ලෝභයයි වෙන වෙනවා කියලා. ඔව් මේ දෙන්න වෙනම කියන්න ඕනේ මේ තුන් දෙනා එකට කියන්න ඕනේ කියන අදහස. මේ තුන් දෙනා එකට ආපුවම තමයි 43 එන්නේ. 38යි 4යි 42යි විචිකිච්ඡාවයි 43යි. ඒක තත් සම්පයුක්ත කියන මේ 79 යටතේ එන නිසා. හරි. එතකොට ඒක පැහැදිලි මම හිතන්නේ එහෙම තමයි එන්න ඕනේ කියලා හිතෙන්නේ. හරි බොහොමයි. හොඳයි. එහෙමනම් මේක 46 නෙමෙයි එහෙම වුණොත් 43 කියලා අරගෙන ඉදිරියට අපි මේ විදිහට කලපන්න ඕනේ. එහෙම වුණොත් මෙතන ස්කන්ධාදී ભેදේ අරගත්තොත් ස්කන්ධ පහක් එන්න ඕනේ. රූප 28ක් තියෙනවා. ආයතන 12ම එන්න ඕනේ. ධාතු 18යි. සත්‍යයෝ 4යි කියලා වෙන්න ඕනේ. ඒකත් පොතේ තිබුණේ සත්‍යයෝ 3 වෙන්න ඇති මට මතක විදියට. පොතේ තියෙන 3යි. ඔව් සත්‍යයෝ 3යි. මොකද අපි දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරේ ලෝභය ගත්ත නිසා එතන සත්‍ය 4ම එන්න ඕනනේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග තියෙනවනේ එතකොට. ඔව් 4ම එන්න ඕනේ. 4ම එන්න ඕනේ. ඒක උනේ අර මේ දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතර ලෝභය ගත්ත නිසා. එයා හිතන්ට ඇවිල්ලා නැති නිසා තමයි ඒක වෙලා නැත්තේ. ඔව් ඔව් ඔව්. හරි. එහෙමනම් ආර්ය සත්‍ය වශයෙන් හතර වැදෑරුම් වෙනකොට දුක්ඛ සත්‍ය කියලා ලෞකික සිත් 71යි එහි යෙදෙන චෛතසික 45 සහ රූප 28. සමුදය සත්‍ය වෙනකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිත් හතරේ ලෝභය එතෙන්ට යෙදෙනවා. එතන එහෙම කියන්න බෑ මංගල මහත්තයා. එතන කියන්න ඕනේ දික්ටිගත අර එතන දෝෂ මූල සිත් දෙකේ ඕෂේ එනම පෙන්වන්න ඕනේ නේ. සත් සම්ප්‍රයුක්ත චෛතසික 43යි. ඔව් 46යි මෙතන 43යි මේ දෙක වෙනමයි කරන්නේ. yes. හරි හරි. ඒක වෙනම තමයි කියන්න ඕනේ කියලා කිව්වා. ඔව් ඒක හරි. සත්‍ය වශයෙන් බෙදද්දී මේ සමුදය සත්‍ය කියන එක පොතට එකහුව යුතුයි කියලා මට හිතෙනවා. අනිත් ටික අපිට පොදුවේ අරගන්න පුළුවන් මේ කියන විදිහට ඒක හරි. ඒක මොනවා හරි ගැටලුවක් තියෙනවද? තව සැකතම් පැහැදිලි තැන් මොනවා හරි තියෙනවද ඒක? පොත අලුතින් මුද්‍රණය කිරීම සඳහා යන අවස්ථාවකදී අදාළ සටහන් යොදා ගන්න මේ විදිහට. හරි. ඊළඟට අපි එහෙනම් බලමු හතරවෙනි දුකය ගන්ත ගන්තනීය දුකය. එතකොට ඒක ගන්තාචේව ධම්මා ගන්තනීයාච අනිත් පදය ගන්තනීයාචේව ධම්මා නොච ගන්තා.
එහෙමනම් පළවෙනි පදේ ගන්තාචේව ධම්මා ගන්ත නීයාච ගන්තත් වෙලා ගන්ත නීයත් වෙන යම් ධර්මයක් තියෙනවද? ගන්ත නම් වූද ගන්තයන් හට අරමුණු වන්නා වූද නිස්සත්ව නිජීව ධර්ම. ඒතකොට මෙතන හැම වෙලාවම මෙතනදී ගන්නේ ග්‍රන්ථ ධර්මමයි. ඒවා ගන්තනීය වෙන කොටස විතරක් වෙන් කර ගන්න ඕනේ. දෙවෙනි පදයේදී ගන්තනීය ධර්ම ටිකෙන් ග්‍රන්ථ නොවන ටික ග්‍රන්ථ ටික අයින් කරලා ග්‍රන්ථ නොවන ටික විතරක් එතෙන්ට අරගන්න ඕනේ. නික්කේප කාණ්ඩයක විස්තර කරනවා 1149 කතමේ ධම්මා ගන්තාචේව ගන්තනීයාච තේව ගන්තා ගන්තාචේව ගන්තනීය. ඒ ග්‍රන්ථයෝම තමයි ඉතින් එතෙන්ට අරගන්න ඕනේ ගන්තනීය වෙන කොටස විතරක් වෙන් කරගෙන. නොච ගන්තා වෙනකොට තේහි ධම්මේහි යේ ධම්මා ගන්තනීය තේ ධම්මේට අපෙත්වා. අන්න ඒ ටික අයින් කරලා අවශේෂා සාසවා කුසල කුසලාවේ කතා මෙතන හැම වෙලාවකම ග්‍රන්ථනීය වෙනකොට ඒක සාසව වෙන්න ඕනේ කියන එක දැන් මතක් වෙන්න ඕනේ. එතකොට ග්‍රන්ථ ටික අයින් කරලා අවශේෂා සාසවා කුසල කුසලාවේ කතා ධම්මා භූමි තුනට එනවා. නාම ධර්ම ටික අරගන්න විඥානස්කන්ධෝ රූපස්කන්ධෝ පෙයලන් විඥානස්කන්ධෝ ඉමේ ධම්මා ගන්තනීයාචේව නොච ගන්තා කියලා. දැන් මේ විදිහම තමයි අනිකුත් කොච්චක වලත් අපිට පද යෙදුනේ. ඉතින් මේ පද දැන් මම හිතනවා කටට හුරු ඇති පාලි කොටස තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. එහෙමනම් අට කතා කාණ්ඩයේ කෙලින්ම තේව ගන්තා ගන්තනීය ගන්තාචේව ගන්තනීයාච කියලාම විස්තරය දෙන්නේ. ගන්තනීයාචේව ධම්මා නොච ගන්තා කියන තැනදී මේක තපෙත්ව ගණේත නෙමෙයි ගන්තේ අවශේෂං අකුසලං තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං. මොකද හැම වෙලාවෙම මේක සාසවා වෙනකොට ලෝකෝත්තර ටික අයින් කරලම තමයි ගන්න ඕනේ. එහෙමනම් මේක 1495 ඡේදයේ අන්තිමට කියනවා අගන්තනීයා ධම්මා නවත්තබ්බා ගන්තාචේව ගන්තනීයාතිපි ගන්තනීයාචේව නොච ගන්තාතිපි කියලා. ඒ විදිහට ඇයි ඒක කිව්වේ? මෙතන අපි අරගත්තේ ග්‍රන්ථ ධර්ම වලින් ග්‍රන්ථනීය ටික අයින් කරලා එහෙම අරගත්තා. මෙතන ගන්තනීයා ධර්ම ටිකෙන් ග්‍රන්ථ ටික අයින් කරලා අරගත්තා. එහෙමනම් අපි දන්නවා කලින් කතා කරපු දුකයේදී අගන්තනීයා වෙච්ච ධර්ම ටික මෙතනදී මේ පද දෙකටම ආවෙන්නේ නැහැ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ අනුව අභිධේයාර්ථ බලනකොට ග්‍රන්ථ ධර්ම තුන් දෙනා ලෝභ දෝෂ දිට්ඨි හැටියටම ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථනීයත් වෙන ධර්මම වෙනවා. එහෙමනම් ගන්තනීයාචේව නොච ගන්තා වෙනකොට ලෞකික සිත් 81යි එහිදෙන චෛතසික 49 සහ රූප 28 අපිට අපි දෙයියාර්ථ හැටියට එනවා. සිත් 89 බෙදිච්ච හැටි සහ මෙතන විස්තර වෙනවා. මේ විදිහට තමයි මේ දෙකේ අපි දෙයියාර්ථ එන්නේ. එතකොට ලෝභ දෝෂ දිට්ඨි විතරක් තියෙන තැනකදී ස්කන්ධයෝ එකයි සංස්කාර ස්කන්ධය ආයතන එකයි ධම්මායතනෙ ධාතු එකයි ධම්ම ධාතු ආර්ය සත්‍ය දෙකයි ලෝභය සමුදය සත්‍ය වෙන අතරේදී ඊටු දෙක දුක්ඛ සත්‍ය වෙනවා. ගන්තනීයාචේව නොච ගන්තායට තියෙන සිත් 81යි චෛතසික 49යි රූප 28 වෙනකොට ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය එකයි. ඇයි මෙතන අපි අරගත්තේ ලෞකික ධර්මතාව විතරයි. ඒකෙන් ලෝභය පළවෙනි පදයට ගියා. එහෙමනම් මෙතන ඉතුරු වෙන්න ඕනේ දුක්ඛ සත්‍ය විතරයි. හතරවෙනි දුක ඒ විදිහට අභිධේයාත් අහුලන්න පුළුවන්. ස්කන්ධ ආදී බෙදීමත් මම හිතනවා දැන් සුගමයි කියලා පොතේ වචනෙම පාවිච්චි කළොත්. විනිතා විතානගේ මහත්මියගේ මේ වීඩියෝ එක ඔන් වෙලා තියෙන පොඩක් ඕෆ් කරගන්න. විනිතා විතානගේ එතකොට දැන් මෙතනදී මේ පදේදී කිව්වා අගන්තනීයා ධම්මා නවත්තබ්බා ගන්තාචේව ගන්ත මේ පද දෙකටම ආවේ නැහැ කියලා. එහෙමනම් අගන්තනීයා ධර්ම කියන එක මේ පද දෙකටම ආවේ නැති නිසා මේක සප්පදේශ දුකයක් වෙනවා. එහෙමනම් ඒ සප්පදේශ උනේ මෙන්න මේ කියන අගන්තනීයා ධර්ම ටික ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36 සහ නිර්වාණයෙන් මේ දුකය සප්පදේශ දුකයක් බවට පත් වුණා. පද දෙකටම මේ කියන ධර්මතා ටික ආවේ නැති නිසා. හරි. ඒකත් මම හිතනවා පැහැදිලි ඇති. මීට වඩා දීර්ඝව විස්තර කරන්න අවශ්‍යද? දැන් ගොඩාක් අපි මේ જાතිය ඒවා කරලා තියෙන නිසා මම හිතනවා මේ වචන සහ
පාලි පෙළ එතකොට ඒකට යෙදෙන අර්ථ ඔක්කොම සමීප ඇති කියලා හැම දිනාටම කවුරු හරි අලුතෙන් හරි ඉන්න කෙනෙක් ඉන්නවා නම් අපි නිරෝධ දීර්ඝව විස්තර කරමු කරුණාකරලා හිමනොත් ඉදිරිපත් වෙලා කියන්න. ඊළඟට අපි බලුවොත් දැන් අපි දුකේ හතරක් කතා කළා. දැන් පස්වෙනි දුකේ හැටියට අපිට තියෙන්නේ ගන්තාචේව ධම්මා ගන්ත සම්පයුක්තාච ගන්ත සම්පයුක්තා චේව ධම්මා නොච ගන්තා. එතකොට දැන් බලන්න මේ හැම ගොච්ච එකකම පස්වෙනි පදයට ආවේ ග්‍රන්ථ සම්පයුක්ත දුකේ වර්ගන ඒක දෙකට බෙදා ගන්නවා. ග්‍රන්ථ වෙන කොටස පළවෙනි පදයට ගත්තා, ගන්තා වෙන එක දෙවෙනි පදයට ගත්තා. මේ පැටර්න් එක දැන් මම හිතනවා හැමෝටම පාඩම් ඇති. 6 වෙනි පදයට ගන්න ගන්ත විප්‍රයුක්තා ටික අරගෙන ඒක ගන්තනීයාපි ටික පළවෙනි පදයට ගත්තා, ගන්තනීයාපි ටික දෙවෙනි පදයට ගත්තා. ඒ විදිහටයි. දැන් අපි එහෙනම් පස්වෙනි දුකය බලමු. ගන්තා චේව ගන්ත සම්පයුක්තාච ගන්තත් වෙලා ගන්ත සම්පයුක්තත් වෙන්නේ මේක භාවනා පොතේ කියන්නේ ග්‍රන්ථ නම් වූද ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර වූ. මෙතන මිශ්‍ර වූ කියලා කියන්නේ සම්පයුක්ත වූ ධර්ම කියන අදහස. එතකොට එහෙමනම් අපි දන්නවා මේ ග්‍රන්ථ කියන ලෝභ, දෝෂ, ditthi කියන එකේදී මෙතන සම්පයුක්ත වෙන්න තියෙන්නේ ලෝභයයි, ditthiyයි විතරයි. එහෙමනම් ඒ ditthිගත සම්පයුක්ත සිත් හතරේ දී තමයි මේක සම්පයුක්ත වෙන්න ඕනේ. දෙවෙනි පදේ ගත්තොත් ගන්ත සම්පයුක්තා චේව ධම්මා නොච ග්‍රන්ථ ග්‍රන්ථ සම්පයුක්ත වෙන හැබැයි ග්‍රන්ථ නොවන ධර්ම ටික අරගන්නකොට ග්‍රන්ථ ධර්මයන් සමග සම්ප්‍රයුක්ත වූද ග්‍රන්ථ නම් නොවූද නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ස්වභාවයෝ කියන අදහස භාවනා පොත ඉදිරිපත් කරනවා. මේ ස්වභාවය නික්කේප කාණ්ඩය තුල විස්තර වෙන්නේ. දැන් කතමේ ධම්මා ගන්තාජේව ගන්ත සම්පයුක්තෝ. දැන් අපි මේ මෙතෙක් කතා කළේ ලෝභ, ditthi, දෝෂ කියලා කතා කළාට ඇත්තටම ග්‍රන්ථ ස්වરૂපය ඇවිල්ලා දැන් අර අපි කතා කරපු හතර ආකාරය. සීලබ්බත පරාමාස කායගන්තේ අවිජ්ජා කායගන්ත ආදී වශයෙන් වෙච්ච හතර ආකාරය. එතකොට ඒකේ සම්පයුක්ත භාවය නික්කේප කාණ්ඩයේ විස්තර කරලා තියෙන්නේ එකී ස්වභාවයෙන්මයි. සීලබ්බත පරාමාසෝ කායගන්තෝ අවිජ්ජා කායගන්තේන ගන්තෝ චේව ගන්ත සම්පයුක්තෝ. සීලබ්බත පරාමාස කායගන්තේ කියන එක අවිජ්ජා කායගන්තේ නිසාවෙන් ගන්තත් වෙලා ගන්ත සම්පයුක්තත් වෙනවා. ඒ වගේම තමයි ඉදන් සත්‍යාබිනිවේෂ කායගන්තේ කියන එක අවිජ්ජා කායගන්තේ නිසා, ඒ කියන්නේ ලෝභය නිසා, අවිජ්ජා කායගන්තේ නිසා මේ කියන අර්ථකථනයට අඩංගු වෙනවා. මේක යොදලා තියෙන හැටි බලන්න. සීලබ්බත පරාමාසෝ කායගන්තෝ අවිජ්ජා කායගන්තේන ගන්තෝ චේව ගන්ත සම්පයුක්තෝ. අවිජ්ජා කායගන්තෝ සීලබ්බත පරාමාසේන කායගමේ එකක් අනිකෙන් මේ ස්වභාවයටපත් වෙන වග තමයි කියන්නේ. සීලබ්බත පරාමාස කායගන්තේ අවිජ්ජාව නිසාවත් අවිජ්ජාව සීලබ්බත මේ පරාමාසයේ නිසා. ඉදන් සත්‍යාබිනිවේෂය කියන එක අවිජ්ජාව නිසා, අවිජ්ජාව ඉදන් සත්‍යාබිනිවේෂය නිසා. දැන් සීලබ්බත පරාමාස කිව්වත් ඉදන් සත්‍යාබිනිවේෂ කිව්වත් එතන යෙදෙන්නේ ditthiyමයි. මර මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ විස්තර කරපු සියලුම ditthිගත වීම ටික ditthිය කියලා අරගත්තොත් ඒකෙන් සීලබ්බත පරාමාස ටික වෙන් කරලා ඊටු ටික තමයි ඔක්කොම ඉදන් සත්‍යාබිනිවේෂ කියලා අපි අරගත්තේ. එහෙමනම් මේ පද දෙකටම මෙතන ආවේ ditthිය. ඒ වගේම තමයි මෙතනදී ආවේ අවිජ්ජා කායගන්තය කියලා අපි ගත්තේ ධර්මතාව හැටියට ලෝභය. එහෙමනම් මේක ditthිගත සම්පයුක්ත සිත් හතරෙහි යෙදෙන ලෝභ ditthි දෙක තමයි චෛතසික හැටියට අපි සැලකුවොත් සලකන්න වෙන්නේ. ඒ අනුව තමයි මේ ග්‍රන්ථ සම්පයුක්ත දුකේ ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සම්පයුක්තත් වෙන ධර්මතාව හැටියට මේක යෙදෙන්නේ. කතමේ ඇත්තටම දැන් මේක මේ අපි මෙතෙක් කතා කරගෙන ආපු තැන්වලදී මේ විදිහට සීලබ්බත මේ චෛතසික ස්වරූපයෙන් කතා නොකර ඒ ග්‍රන්ථ ධර්ම ස්වරූපයෙන්ම කතා කරපු එක. දැන් මීට කලින් දුක්ඛ අපි කලින් ගොච්චකේ මොකද්ද කතා කළේ සංයෝජන ගොච්චකේ වෙන්න ඇති. ඒක එහෙම මේක මීට වඩා වෙනස් කියන්නේ මේකම මීට වඩා ගැඹුරු විදිහට දුන්නා. මෙතන මේ
ලෝභයයි ditthiyයි එකම සිතේ එකට යෙදිච්ච නිසා මේක මීට වඩා ගැඹුරු වුණේ නැහැ. ඒක මම ඔයාලට පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් ඊට කලින් එකේදී කොහොමද ඒක වුනේ කියලා. සංයෝජන ගොච්ඡකයේදී මේ බලන්න සංයෝජන ගොච්ඡකයේදී කොහොමද ඒක යෙදුනේ? දැන් සංයෝජන ගොච්ඡකයේදී ඉතින් තියෙන්නේ යත්ත ද්වේතීනි සංයෝජනානි ඒකතෝ උප්පජ්ජಂತಿ කියලානේ. එතකොට එතනදී කොහොමද යත්ත ද්වේතීනි ආවේ? මේ බලන්න එකට ඉපදීම අපි මේ චෛතසික මට්ටමින් ගන්නවට වඩා දුර යන ක්‍රමයක් අට කතාව තුළ විස්තර වෙනවා. දැන් බලන්න කාමරාග සංයෝජනය කියන එක එතනදී ආකාර හතරක් විදිහට විස්තර කළා. ඒ ආකාර හතර මෙන්න මේ ස්වභාවයෙන් ඉදිරිපත් වෙන හැටි. බලන්න එක ඒ සිත්වල ඒක යෙදෙන විදිහ ඒ ආකාරයටම අරගෙන තියෙනවා. අපි මම ගිය සතියේ මේක කරද්දි මට මේක හමු වෙලා තිබුණේ නැහැ. ඒ අනුව මේ විදිහට මේක විස්තර වුණේ නැහැ සංයෝජන ගොච්ඡකේ කතා කරද්දි. නමුත් මේක මේ ආකාරයෙන් විස්තර විය යුතුයි. ඒ සිතේ ඒ තැනදී යෙදෙන ස්වභාවය එකිනෙකට වෙනස්. ඒ අනුව ද්වේතයෝ සංයෝජනා කියලා කිව්වේ සංයෝජන දෙකක් හෝ තුනක් එකට යෙදෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මේ මේසෙ උඩ මට පේනවා මගේ පෑන තියෙනවා. එතකොට දැන් මේක මගේ පෑන කියන ස්වරූපය. ඒ කියන්නේ මට පෑන ඇහි ගැටෙනකොටම මේක මගේ පෑන කියන අදහස මගේ හිතට එනකොටම එතන මේ කියන ස්වභාවය තියෙන්න ඕනේ. එතන කාමරාග සංයෝජනයක් තියෙන්න ඕනේ, ditthi සංයෝජනයක් තියෙන්න ඕනේ, අවිජ්ජා සංයෝජනයක් තියෙන්න ඕනේ. අන්නේ සංයෝජන තුනම මම පෑන ඇහැට දැක්ක ස්වභාවය තුල මායක පෑන කියලා දැනගත්ත දැනුම තුල මේ තුනම එකට යෙදিলা තියෙන්න ඕනේ. ඒ මිසක් අර අපි මෙතෙක් කතා කරගෙන ආපු ලෝභ සහගත ditthිගත සංපයුක්ත සිතේ ලෝභ චෛතසිකයයි ditthි චෛතසිකයයි මෝහ චෛතසිකයයි තියෙනවා කියන පමණින් නවත්තන්න බෑ අපිට. ඒක තමයි මෙතන තියෙන ඊටා ගැඹුරු ස්වභාවය කියන එකයි මම තේරුම් ගත්තේ. ඒ අනුව තමයි අපි හැම වෙලාවකම මේ කියන සංයෝජන ධර්මත් එක්ක හොද්දටම වෙලිලා පැටලිලා ඉඳීම තමයි අපි මේ කාම භවය තුලම අපේ ලනුව දිග තියෙන්නේ කාම භවයට විතරයි. ඒ අනුව අපි ගැට ගැහිලා ඉන්නේ කාම භවයේ තුලම ඇවිද ගන්න සැරිසරන්න පුළුවන් විදිහට පමණයි. හේතුව අපි දකින අහන ඔය අපි ගත කරන හැම වෙලාවකදීම ඒ ආකාරයට තමයි මේ සංයෝජන ධර්ම යෙදිලා තියෙන්නේ කියන එකයි මම මේක කියවත් තේරුම් ගත්තේ. හරි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ditthi වලට මේක මේ තරම් ආවේ නෑ. මොකද ditthi වල තිබුණේ එකම සිතක්, ඒ කියන්නේ එකම ආකාරයේ සිතක් තුල එකට යෙදිච්ච ස්වභාවය විතරක් නිසා මේ තරම් දීර්ඝව ආවේ නැහැ. සමාවෙන්න මේ සංයෝජන මේ එකට යෙදිලා තියෙන විදිහේ ධම්මසංගණි ප්‍රකරණයේ 1135 දීර්ඝ විස්තර කරලා තියෙනවා සර්. කාමරාග සංයෝජනය විස්තර කරලා තිබුණා. නමුත් අර දස ආකාරයකට යෙදෙන එක මට තේරුම් ගිහලා තිබුණේ නැහැ. ඉතින් මම ඒක මේ පසුව නැවත කියවලා දෙතුන් පාරක් කියවලා තමයි අර කර විදිහට තේරුම් ගත්තේ. මොකද අපිට එක රූපයක් දකින මොහොතක හරි එක ශබ්දයක් අහන මොහොතක හරි අර ධර්මතා තුනම එකට යෙදිලා අපි ඒක තුල ගැට ගැහිලා බැඳිලා වෙලිලා ඉන්නවා කියන ස්වභාවය තේරුම් ගත යුතුයි. එහෙම නැතුව නිකන් අපි අර මේ සාමාන්‍ය ස්වභාවයක් අරගෙන චෛතසික තුනක් එතන තියෙනවා කියලා විතරක් අපිට බේරිලා යන්න එපා කියලා මම කියන්නේ. එතනින් එහාට මේ අපි මේ ඉගෙන ගන්න අපි ජීවත් වෙන ස්වභාවයනේ. මොකද අපි අකුසල කරනවා කියලා වෙනම කාලයක් වෙන් කරගෙන අපි අකුසල් කරන්නේ නැහැනේ. අපේ ජීවත් වීම තුලම තමයි අපිට අකුසල හම්බ වෙන්නේ ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි චුත වෙනවත් එක්කම මහගෙදරට යන්නේ. හරි. එතකොට එහෙම වෙන්නේ ඇයි? දැන් අපි භාවනා කරන්න කාලයක් වෙන් කරගෙන භාවනා කරන එක ඇත්ත. නමුත් අකුසල් කරන්න අපි කාලයක් වෙන් කරන් අකුසල් කරන්නේ නැහැ. එහෙමනම් ජීවත් වීමම මේ ආකාරයේ අකුසල වෙන විදිහ තේරුම් ගත යුතුයි. මට තේරිච්ච විදිහට එකී ස්වභාවයන් විස්තර කරන්න තමයි මේ ආදී දුක්ඛයෝ ගොච්ඡකයෝ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරගෙන මේක විවිධාකාරයෙන් හේතු ගන්නමින් මේ විග්‍රහයක් කරන්නේ.
ගුණ මහත්තයා මොන හරි අදහසක් තියනවාද ඒකේ? මේකේ තව තියෙනවා ගැඹුරු මේ පැත්තක්. ඉතින් ඒක දැන් අපි සාකච්ඡා කරනවා නැද්ද කියන එක තමයි ප්‍රශ්නිකටත් තියෙන්නේ. අපි ඉස්සරහට යමුකෝ නේද? අපි බලමු මේකේ දැන් සීලාපද පරාමාස කායග්‍රන්ථි දැන් සම්පච්ච වින්න කායග්‍රන්ථියත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. මොකද සීලබ්බත පරාමාස කායග්‍රන්ථය ඉතින් සත්‍ය විනේශ කායග්‍රන්ථියත් එක්ක සම්ප්‍රයුක්තයි කියලා ගන්න බෑ. ගන්න බෑ. අනිවාර්යෙන් ගන්න බෑ. එතකොට මෙතන තව එකක් එනවා සීලාපද පරාමාස කායග්‍රන්ථි දැන් සත්‍ය වින කායග්‍රන්ථියත් එක්ක විප්‍රයුක්ත වෙනවා. ඔව්. මේක ඉස්සරහට එනවද දන්නේ නැහැ. කොහොමද දන්නේ. එතකොට ඒක පොඩ්ඩක් අර ඒක පැටලෙන්න පුළුවන් කට්ටිය මේ මොකද අපි කියන්නේ කියලා එතකොට. නමුත් ඇත්තටම මේ ධර්ම කොටස් ඉතා ගැඹුරුයි. අපි ඇත්තටම ඉගෙන ගත්තේ මේක මතු පිටින් ලෙස්සලා ගිහිල්ලා විතරයි. එහෙම නෙමෙයි. දැන් මමත් විභාගය කරන කාලේ ওই විදිහටම තමයි ගියේ. නමුත් දැන් මම කියවනකොට මට ඊට වඩා ගැඹුරක් තේරෙනවා. ඇත්තටම අපි මේ ගැඹුර දැකිය යුතුයි. ඉතින් ඒ නිසා මේ ධර්මතා හැටියටම තේරුම් ගත යුතුයි. චෛතසිකයක් තියෙනවා කියලා මග ඇරලා යන එක හොඳ නෑ. අපි ඇත්තටම මමත් කොටි කාලේ කලේ මග ඇරලා ආපු එක තමයි. එහෙම බෑ. ඊට වඩා අති දීර්ඝ වූ අති ගැඹුරු ස්වභාවයක් මේකේ තියෙනවා. ඒක අර මේ මගල් මහත් මේක අර චෛතසික මට්ටමේ බලනකොට අර අභිධර්මාර්ථ සංග්‍රහයට යවෙන්නේ අපි. දැන් ඔය ආය ග්‍රන්ථ හැටියට බලනකොට අපි පෙළටම එනවා. අනිවාර්යෙන් මේක පෙළ එක්කම යා යුතුයි. පෙළ ඊළඟට හැම වෙලාවකම අපි මේ විභංගයටත් යන්න ඕනේ. ඒකේ තියෙන මොකද විභංගය මම දකින්නේ හරියට ධම්මසංගණීය ඌණ පූර්ණයක් වගේනේ. ඉතින් එතකොට මේ ධම්මසංගණී විභංග කියන එක දෙක එකට අරගෙනම තමයි යන්නත් ඕනේ මේවා විස්තර කරගනිද්දී. දැන් මට තව ගොඩක් මේවා බලාගෙන යද්දි මට දැන් තේරෙනවා ඇයි පටිච්ච සමුප්පාද විභංගයේ අරතරන් ගැඹුරු කියලා. ඇයි ඒකේ එහෙම ධර්මතා රාශියක් එක පැතිකඩින් විස්තර කළේ ඇයි කියලා දැන් තේරෙනවා. ඉතින් ඒවා තේරුම් ගන්න නම් මේකී ධර්මතා මේ විදිහට යෙදෙනවා කියලා අරගන්න ඕනේ. ඒක ඉතින් වෙන්න ඕනේ අපි මේ විදිහට බලමු. හරි. ඉස්සරහන්නේ අපි ඒක. ඔව්. එහෙමනම් අපි බලමු නිකේප කාණ්ඩයේදී ගන්ත සංපයුක්තා චේව නෝච්ච ගන්තා කියන එක විස්තර වෙනවා. තේහි ධම්මේහි ඒ ධම්මා සංපයුක්තා තේ ධම්මේ තපෙත්වා වේදනක්ඛන්දු පියර විඥානක්ඛන්දු මේ ධම්මා ගන්ත සංපයුක්තා චේව නෝච්ච ගන්තා. ඒ කියන්නේ ග්‍රන්ථ සංපයුක්ත වෙන ධර්ම ටික මෙතනදී අපි ගලප ගන්න ඕනේ ග්‍රන්ථ ධර්ම ටික අයින් කරගෙන. හරි? ඒතර අපි දන්නවා ග්‍රන්ථ සංපයුක්ත වෙන හැම වෙලාවෙම අකුසල් සිත්වල. ඒතර ඒකෙන් ග්‍රන්ථ ධර්ම ටික අයින් කරගෙන ඊටු ධර්ම ටික මෙතෙන්ට රැස් කරගන්න අපි බලමු. අටකතා කාණ්ඩයට ආපුවාම කතමේ ධම්මා ග්‍රන්ථාචේව ග්‍රන්ථ සංපයුක්ත ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සංපයුක්ත යත්ත දිට්ඨීච ලෝභෝච ඒකතෝ උපජ්ජಂತಿ මේ ධම්මා ග්‍රන්ථාචේව ග්‍රන්ථ සංපයුක්තා. ඉතින් අපි දන්නවා දිට්ඨියයි ලෝභයයි එකට උපදින්නේ අනිවාර්යයෙන්ම දිට්ඨිගත සංපයුක්ත සිත් හතර විතරමයි. එහෙමනම් එහි යෙදෙන මේ ධර්මතා දෙක තමයි අරගන්න වෙන්නේ මේ පදේට. කතමේ ධම්මා ගන්ත සංපයුක්තා චේව නෝත ගන්තා කියනකොට අට ලෝභ සහගත චිත්තුප්පාදෝ ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදෝ එත්තුප්පන්නේ ගන්තේට අපෙත්වා. එතකොට ලෝභ සිත්වල තියෙන ලෝභ දිටි දෙකයි දෝමනස්ස සහගතයේ තියෙන දෝෂයයි අයින් කළා. ඒ කියන්නේ ගන්ත ධර්ම ටික අයින් කරලා ඉතුරු ධර්ම ටික අපි ඉතුරු මේ සිත් 10 තියෙන ධර්ම මේ ඉතුරු ධර්මතා ටික අරගත්තොත් ඒ ටික ග්‍රන්ථ සංපයුක්ත වෙලා ග්‍රන්ථ නෝ ධර්ම හැටියට සලකන්න පුළුවන්. ඊළඟට 1497 අවසාන කොටසේ විස්තර කරලා දෙනවා ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම මේ පද දෙකට එන්නේ නැහැ කියලා. එයි මේ පළවෙනි පදෙත් ගත්තේ ග්‍රන්ථ සංපයුක්තාච කොටසක්මයි දෙවෙනි පදයට ගත්තේ ග්‍රන්ථ සංපයුක්තාච කොටසක්මයි. එහෙමනම් ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මය මෙතෙන්ට අදාළ නැති නිසා මේ පද දෙක ගන්ත සංපයුක්ත දුකේ කියන එක ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම වලින් සප්පදේශ වෙනවා. එතකොට මේක අභිධේයාත් අරගත්තාම ග්‍රන්ථත් වෙලා ග්‍රන්ථ සංපයුක්තත් වෙන්නේ දිට්ඨිගත සංපයුක්ත සිත් හතරෙහි යෙදෙන ලෝභ දිට්ඨි දෙන්න. එහෙමනම් මෙතන ලෝභයයි දිට්ඨියයි තියෙන්නේ. ස්කන්ධ එකයි ආයතන එකයි ධාතු එකයි සත්‍ය වශයෙන් මේ දෙන්න දෙකට බෙදිලා යනවා. මෙයා සමුදය සත්‍ය වෙනකොට මෙයා දුක්ඛ සත්‍යයට යනවා. නමුත් ස්කන්ධවලදී මේ දෙන්නම සංස්කාර ස්කන්ධය තුලට ආවේ.
ඊළඟට දෙවෙනි පදේ ආරම්භ බැලුවොත් ගන්ත සම්පයුක්තා චේව නොච ගන්තා. එතකොට අකුසල් අනිකුත් ධර්මතා ටික මෙතෙන්ට ආවා. ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි. මෝහ මූල එන්නේ නැහැ. මොකද මෝහ මූල තුල ගන්ත ධර්මයේ දුන්නේ නැති නිසා. එහෙමනම් මේ සිත් 10 තුල චෛතසික 23ක් කියදෙනවා. ලෝභය දෝෂය පළවෙනි පදයට ගිය නිසා අයින් කරගත්තා. ditthiyත් එක්ක. එතකොට මෙතන ගන්ත ගන්නේ නැති නිසා ලෝභ දෝෂ ditthi තුනම අයින් කරලා ඊට අමතරව මේ අකුසල් සිත් 10 තුල නැති මෝහ මූල සිත් දෙකේ තියෙන විචිකිච්ඡාවත් වර්ධිත වුණාම මෙතන චෛතසික 23යි 24යි 25යි 27යි හරි. හරි ඒ විදිහට තමයි ඒකේ අභිදේයාර්ථ ගලපගත්තේ. මෙතනදී අපි ස්කන්ධ බලපුවම නාමස්කන්ධ 4 විතරයි, ආයතන 2යි, ධාතු 2යි, සත්‍ය 1යි. ඇයි දුක සත්‍ය විතරයි මෙතන තියෙන්නේ. එහෙමනම් දැන් ගන්ත විප්‍රයුක්ත ධර්ම සියල්ලම මෙතන මේකෙන් බැහැර වූ ධර්ම හැටියට එන්න ඕනේ. එහි යෙදෙනවා සිත් 79යි, චෛතසික 45යි, රූප 28යි, නිර්වාණයයි. මේ ගන්ත විප්‍රයුක්තා කියලා අපි කලින් මේකේ දුක ඇනලයිස් කරගෙන එද්දී අපිට ආවනේ ගන්ත විප්‍රයුක්ත ධර්ම. අන්නේ තින්දි ගන්ත විප්‍රයුක්ත වූ සියලුම කොටස් ටික මෙතෙන් දෙන්න ඕනේ. දීර්ඝව බලනවා නම් ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභය එන්න ඕනේ, දෝෂ සිත් 2 දෝෂය එන්න ඕනේ, මෝහ මූල චිත්තෝත්පාද 2යි. හරි එතනින් චෛතසික 5යි ගන්න පුළුවන්. සිව්භූමික කුසල් වලින් 21යි 38යි, සිව්භූමික විපාක වලින් 36යි 38යි 20යි 25යි වෙන තැනින් චෛතසික හැටියට ගන්නවා නම් 38 වෙනවා. ඒ අනුව තමයි 45 හැදුවේ. ඒතකොට අයින් වුණේ එතනින් ditthi මාන ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද කියන ධර්මතා ටික අයින් කරලා. එතන 43යි 2යි කියලා දැම්ම නම් ලෙට්ටයක් තේරෙනවනේ. 43යි 2යි. yes. ඒ දෙක මොකද්ද? දෝෂයට අමතරව විචිකිච්ඡාවද? විචිකිච්ඡාව අතෙන්ට එකතු වෙනව නේද 43ට? දෝෂයයි ලෝභයයි. දෝෂයයි ලෝභයයි. ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභයයි දෝෂයයි. හරි. එහෙමනම් ගන්ත කොච්චකේ අන්තිම යුගලය ගන්ත විප්‍රයුක්තා කෝපන ධම්මා ගන්තනීය. අපි ඒතකොට දැන් මේකට අරගන්නේ ගන්ත විප්‍රයුක්ත. ගන්ත විප්‍රයුක්ත ධර්ම තමයි පද දෙකටම ඉන්නේ. ඒකෙදි පළවෙනි පදයේදී ගන්ත නීයාපි කොටස එනවා. දෙවෙනි පදයේදී අගන්ත නීයාපි කොටස තෝරගන්න ඕනේ. එහෙමනම් දැක්කපමණින් දැන් තේරෙන්න ඕනේ මේ පදයට සප්පදේශයි. සප්පදේශ වෙන්නේ ගන්ත සංපයුක්ත ධර්ම වලින් වෙන්න ඕනේ. ඒකෙදි සමා වෙන්න මංගල මහත්තයා ඒකේ අර කලින් එකේ ග්‍රන්ථ සම්පයුක්තා චේවන් ඒක නොෝච ගන්ථා එකේ අපි අභිදේයාර්ථ පොඩ්ඩක් මට කියන්න පුළුවන්ද? ගන්ත සම්පයුක්තා චේව නොච ගන්තා. දැන් අපි කලින් අස්සෙනි එක ගන්ත ඒක අභිදේයාර්ථ දෙවෙනි එකේ ලෝභ මූල සිත් 8යි දෝෂ මූල සිත් 2යි. ඔව්. තත්සම්පයුක්ත චෛතසික 23යි 23 තුනේ. ඔව් හරි. ඒක හරි 23 හැටි දන්නවා. එතකොට දැන් අපි මේ සප්පදේශ වෙන්න ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභය අඩු කරා කියලා මේකේ පෙන්නලා නැහැ නේද කොතනකවත් අපි. දැන් මේ පොතේ තියෙන පෙළේ තියෙන ඔව් ඒකාවේ මෙතන පෙන්නලා නැහැ නේද? දැන් දුරුණ මහත්තයා කිව්වනේ සප්පදේශ වෙන්න චෛත්‍යික 43යි 2යි කියලා. ඒතර දෝෂයයි ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභය කිව්වනේ. එතකොට ඒක ආවේ නැත්තම් මෙතන පෙන්වන්න ඕනේ නේද? එතන මේ අභිදේයාර්ථවල. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද පොඩි? ඒක සප්පදේශන කොටසනේ ඔය. මේ හරි ආවේ දැන් මෙතන ditthිගත අපි මෙතන මේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම මෙතනට එන්නේ. ග්‍රන්ථ සම්පයුක්ත ටික මම කියන්නේ. දැන් ග්‍රන්ථ සම්පයුක්ත එක තමයි පස්වෙනි දුකේ. ඒ කියන්නේ ගන්ධ සම්පයුක්ත දුකේට එන්නේ හැම වෙලාවකම ග්‍රන්ථ සම්පයුක්ත වූ ධර්මය. පළවෙනි පදයට එන්නේත් ඒකමයි, දෙවෙනි පදයට එන්නේත් ඒකමයි. ඔව්. හරි ඉතින් අපි ලෝභ මූල සිත්වල ලෝභය අඩු කරනවා නම් අපි ඒක මෙතන ලෝභය ගන්න නැත්නම් ඒක අපි පෙන්වන්න ඕනේ නේද? ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභය වර්ජිත කියලා. අපි අභිදේයාර්ථවල හැමතැනම පෙන්නනවා.
මෙතනදී ඔබතුමිය කියන්නේ ලෝභ මූල සිත් 8ම ගත්ත නිසා මෙතනදී කියන්න ඕනේ ditthිගත සම්පයුක්ත සිත් 4 ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභය වර්ජිත කියලාද? එහෙම වෙන්න ඕනේ නේද? මේ මොකද මේ 1497 අර පල්ලෙහා තියෙන ඡේදෙට අනුව අපි එතන එක මෙන්ෂන් කරන්න ඕනේ නේද කියලා මම දන්නේ නෑ පොඩ්ඩක්. විප්‍රයුක්ත ධම්මා නවත්තත්. එතන විදිය මම වැරදි වෙන්න පුළුවන්. ඔව් අදහස වරදක් කියන්න නම් බෑ. ඒ පොඩ්ඩක් ඒ පෙළේ පොඩ්ඩක් 1497 පොඩ්ඩක් බලන්න. නෝන මාත්‍ය හරියට බලන්න. නෑ දැන් 1497 නෑ 1497 වුණාට හරි. අපි මෙතන මොකද්ද බලන්න? පදේ මොකද්ද බලන්න? දෙවෙනි පදේ ග්‍රන්ථ ග්‍රන්ථ එන්නේ නැහැනේ. නෝච ගන්තා. ඔව්. නෝච ගන්තා වෙනකොට ග්‍රන්ථ ගන්න බෑනේ මෙතෙන්ට. මොන අර ditthිගත සම්පයුක්ත තිබුණත් විප්‍රයුක්ත තිබුණත් ග්‍රන්ථ ගන්න බෑනේ. ග්‍රන්ථය අපතට ගියස් නේද? ඔව්නේ. ඒතකොට මේකෙදි ග්‍රන්ථ ගන්න බැරි නිසායි ලෝභ දෝෂ ditthි තුනම අයින් කළේ. ඔව්. එහෙනම් අපි ඇයි දැන් මේ ditthිගත විප්‍රයුක්ත සිත් අතරේ ලෝභය මෙතෙන්ට එකතු කරේ? ඒක විප්‍රයුක්ත ධර්මයන් නිසා. ඒක විපත් එකට ආවේ සම්පයුක්ත ධර්ම. එහෙමනම් සම්පයුක්ත ධර්ම සියල්ලම මෙතෙන්ට ආවා නම් විප්‍රයුක්ත ධර්ම නිසා තමයි මේ දුකය සප්පදේශ වුනේ. එහෙනම් විප්‍රයුක්ත ධර්ම ටික තමයි සප්පදේශ කොටසට ගත්තේ. ඒතර විප්‍රයුක්ත ධර්මයක් කියන එකද ditthිගත විප්‍රයුක්ත සිත් අතරේ ලෝභය විප්‍රයුක්ත ධර්මයක් හැටියට කලින් අපි සාකච්ඡා වුණා. ඒක ගත්තා. දෝෂ සිත් දෙකේ දෝෂයක් ගත්තා. ඒක හරියට තේරුණාද? මට සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක. මම හිමින් හිතන්නම්. හරි. කරගෙන යන්න. අපි මේක සාකච්ඡා කරන්නේ මේ භාවනා පොතේ මේ කවුද මේ ලක්ෂ්මී පොඩ්ඩක් මේක ලියා ගන්න 64 වෙනි පිටුවේ දෙවෙනි පොතේ ආදි ලබ්ධ නාම දුකී ලෝභ මූල දෝෂ මූල අකුසල සිත් 10 වර්ජිතු ඒ එකමයි කියලා තත් සම්ප්‍රයුක්ත 38යි දෝෂයේද විචිකිච්ඡාවද අටවිසි රූපේ නිර්වාණයද අතුරත් නොවන බැවින් කියන එක කියලා තියෙන්නේ සප්පදේශනේ රීසන් එක. ඒකත් වෙනස් වෙන්න ඕන නේද? එතන හැදෙන්න ඕනේ 43 කියලා 28 කියන එක. මේ sorry මේ 38 චෛතසිකේ කියන එක. දෝෂයත් එන්න ඕනේ එතන ලෝභයත් එන්න ඕනේ. ditthිගත විප්‍රයුක්ත සිත් 4 ලෝභයත් එතනට එන්න ඕනේ. හරි හොඳයි. ඒක තමයි මේ අපි සාකච්ඡා කරේ. මෙතන තමයි මේ මංගල මහත්තයා සාකච්ඡා කරා. හරිද මංගල මහත්තයා? හරි. එහෙමනම් අපි දැන් කතා කරමු ගන්ත විප්‍රයුක්ත ධර්මවල ගන්තනීයාපි කොටසයි අගන්තනීයාපි කොටසයි ගලප ගන්න විදිය. ගන්ත විප්‍රයුක්ත කෝපන ධම්මා ගන්තනීයාපි කියනකොට ග්‍රන්ථ සර්මයන් සමග මිශ්‍ර නොවූ ඇයි ග්‍රන්ථ විප්‍රයුක්ත. එහෙත් ග්‍රන්ථයන්ට අරමුණු වූ. හරිද? ග්‍රන්ථ විප්‍රයුක්තා ගන්තනීයාපි. ග්‍රන්ථ ධර්මයන් සමග මිශ්‍ර නොවූ ග්‍රන්ථයන්ට අරමුණු වන්නා වූ ධර්ම ටික පළවෙනි පදයට එන්න ඕනේ. දෙවෙනි පදයට එන්න ඕනේ ග්‍රන්ථ විප්‍රයුක්ත කෝපන ධම්මා අගන්තනීයා. ඒතකොට දැන් මෙතන පද දෙක දෙකක එකතු වන්නේ තියෙන්නේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම ටික එක පැත්තකින් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ එකී ධර්මයන් බෙදා ගන්න ඕනේ ගන්තනීයාපි කොටසයි අගන්තනීයාපි කොටසයි. හරි? ඉතින් මේක තරම් අමාරු ධර්ම කාලයක් නෙමෙයි. අගන්තනීයාපි කියන එක අපි දන්නවා කෙලින්ම ලෝකෝත්තර ධර්ම ටික එනවා. එහෙනම් ගන්තනීයාපි කියන ටික ඊතුරු ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම වලින් ග්‍රන්ථ විප්‍රයුක්ත සාසව ධර්ම ටික මේ පැත්තට අරගෙන පළවෙනි පදයට ගන්න. එහෙම අරගත්තාම අපි ඊට කලින් නික්කේප කාණ්ඩය ආරම්භ බලමු. තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා සාසවා කුසලා කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර රූපක්ඛන්‍දෝ පෙය්‍යාලං විඥානක්ඛන්‍දෝ මේ ධම්මා ගන්ත විප්‍රයුක්තා. තේහි ධම්මේහි යේ ධම්මා විප්‍රයුක්තා. තේහි ධම්මේහි කිවි ග්‍රන්ථ ධර්ම එකී ධර්මයන්ගෙන් විප්‍රයුක්ත කොටස. ඒ තමයි පළවෙනි පදේට නික්කේප කාණ්ඩයේ දීලා තියෙන අර්ථය. දෙවෙනි පදයට දෙනවා කතමේ ධම්මා ගන්ත විප්‍රයුක්තා ගන්තනීය අපරියාපන්නා මග්ගාච මග්ගපලානිච අසංකතද්ද මේ ධම්මා ගන්ත විප්‍රයුක්තා අගන්තනීය. අගන්තනීය වෙනකොට හැම වෙලාවෙම ලෝකෝත්තර ධර්ම. මොකද අකුසලයකින් ලෝකෝත්තර ධර්මයේ අරමුණු කරන්න බැරි නිසා. එහෙමනම් පට කතා කාණ්ඩය විස්තර කරන්නේ කතමේ ධම්මා ගන්ත විප්‍රයුක්තා ගන්තනීය. චතුසු ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නෝ ලෝභෝ. දැන් බලන්න මේවා වුණත් වචන පාවිච්චි කරලා තියෙන හැටි බලන්න. දැන් අට කතා කාණ්ඩේ සමහර තැන්වලදී කිලිඹුදුන ලෝභය කියලා. නමුත් මේ වගේ තැන්වලදී ඒක විස්තර කරන්නේ
මේ ඇති වෙන ස්වභාවයයි විස්තර කරන්නේ. ඒ නිසා චෛතසිකයට ඇඟිලි දික් කරන්නේ නැහැ. මොකද චෛතසිකය කියන එක මේ ධර්ම ස්වභාවය නොවන නිසා. මෙතන අපි කතා කරන්නේ ග්‍රන්ථ ධර්මයක්. ඒක වෙලෙන ගෙතෙන ගතිය සීන ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තියෙන්නේ චතුසු දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ සහගතේසු චිත්තුප්පාදේසු උප්පන්නෝ ලෝභෝ. අන්න එතනදී තමයි මේ ගතිය එන්න ඕනේ. ඉතින් ඒ විදිහටයි මේක ඇනලයිස් වෙන්න ඕනේ. ඒ විදිහට ඊළඟට දෝමනස්ස සිද්දක ඒකේ උපදින පටිගය ගැන කතා කරනවා. ඊළඟට විචිකිච්ඡා චිත්තුප්පාද උද්දච්ච සහගත චිත්තුප්පාදේ මෙතනින් එනවා. තීසු භූමිසු කුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං සබ්බංච රූපං. මේ ධම්මා ගන්ත විප්පයුක්තා ගන්තනීයා. ඒ අනුව පළවෙනි වාක්‍යයෙන් එන කොටස දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරෙහි ලෝභය. දෙවෙනි කොටසෙන් එන කොටස දෝෂ සිත් දෙකෙහි දෝෂය. තුන්වෙනි වාක්‍යයෙන් එන්නේ උද්දච්ච විචිකිච්ඡා සහ උද්දච්ච මොහ මූල සිත් දෙක. ඊළඟට තීසු භූමිසු කුසලං කියනකොට කුසල් සිත් 17යි චෛතසික 38යි. තීසු භූමිසු විපාකෝ කියනකොට තීසු භූමිසු නිසා විපාක සිත් 32යි චෛතසික එහෙනම් 35යි. ක්‍රියාව්‍යකතං තීසු භූමිසු එහෙමනම් ක්‍රියාසිත 20යි චෛතසික 35යි රූප 28යි. මේ ටික තමයි මේ පළවෙනි පදයේ ග්‍රන්ථ විප්‍රයුක්ත වෙලා ග්‍රන්ථ නීයාපි වෙන ධර්මතාවයක වෙන්නේ. ඊළඟට දෙවෙනි පදේ ආරම්භ බැලුවොත් අට කතා කාණ්ඩය කියන්නේ 1499 ඡේදයෙන් කතමේ ධම්මා ග්‍රන්ථ විප්‍රයුක්තා අගන්තනීයා. ග්‍රන්ථ විප්‍රයුක්ත වෙලා අගන්තනීයා වෙන්නේ ලෝකෝත්තර සිත් 8යි. එහි යෙදෙන චෛතසික 36යි නිර්වාණයයි. ලෝකෝත්තර ධර්ම තමයි හැම වෙලාවෙම අගන්තනීයා වෙන්නේ. ඒතකොට මෙතන ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්මයේ පද දෙකට බෙදද්දි මේ විදිහට තමයි මේ දේ බෙදුනේ. එහෙමනම් දැන් අපි අභිදේයාර්ථනම් බලපුවාම පළවෙනි පදයේ අභිදේයාර්ථ හැටියට එනවා සිත් 71යි චෛතසික 45යි රූප 28යි. දෙවෙනි පදයේ එන්නේ සිත් 8යි ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි. ඒක ස්කන්ධාදී වශයෙන් බෙදා ගන්න පුළුවන් නේ. පළවෙනි පදයේ ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. දෙවෙනි පදයේ ලෝකෝත්තර ධර්ම ටික කතා කරනකොට ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි. ඔබතුමා ඔය මේ අභිදේයත් ගත්තේ කොහෙන්ද? භාවනා සම්ප්‍රයුක්ත චෛතසික 43 කියලා මෙන්ෂන් කරන්න ඕනේ ඒක. මේක මම හදපු එක තියෙන්නේ මේ 45 කියන්න බෑ එතන. එයි යන්නේ එහෙනම් මොකද්ද වැරදුනේ කියලා. ඒක වෙන්න ඕනේ වෙලමම පෙන්වන්න ඕනේ අනිත් එකනේ. හරි ඒක පොඩ්ඩක් මංගලමත් හදාගන්න ඒක ආරම්භ කියන්නේ තත් සම්ප්‍රයුක්ත චෛතසික 45ක් නෑ උතන. තත් සම්ප්‍රයුක්ත චෛතසික 43යි අරක දෙක වෙනම පෙන්වන්න ඕනේ. ඔබතුමා මේ භාවනා පොතෙන්ද ගත්තේ නෑ නේද? නෑ මේක මම හදපු එක තියෙන්නේ. අයිදන්න භාවනා පොතේ වැරදි. එහෙමද? ඔව් භාවනා පොතේ ඒකේ වැරද්දක් තියෙනවා. ඒකේ වැරද්දක් තියෙනවා. මොකද්ද? චෛතසික 38 කියලා තියෙන්නේ. අර කලින් අර කියපු විදියමයි තියෙන්නේ. මේ භාවනා පොතේ ආපු පිළිවෙල තියෙනවනේ. ඒ පිළිවෙලටම ඇවිල්ලා තියෙන්නේ. ඒ වැරද්ද දිගටම මේ ඇවිල්ලා. මට දැන් මම පෞද්ගලික යෝජනාවක් කරන මංගල මහත්තයාට මේ තිකමාතික උගන්වනකොට නික්කේප කාණ්ඩේ අතකථා කාණ්ඩේ එක යනවා නම් ඔච්චර දේවල් ක්‍රිය වෙනවද නැත්නම් අර භාවනා පොත විතරක් නේ දැන් අපි සාමාන්‍ය උගන්වන්නේ. ඔව්. ඒකෙන් තමයි මේ අරක මොකක්වත් පැහැදිලි වෙලා නැත්තේ මං හිතන හැටියට. අනිවාර්යෙන් නෑ දැන් මමත් ඇත්තටම මෙම දහම් සාකච්ඡාව නිසා තමයි මේවා මේ තරමට නැවත රිපිටිෂන් එකක් හරි යන්නේ. එහෙම නැති වුණා නම් මමත් දැන් ආහරි විභාගෙත් ඉවරයි කියලා මමත් නිකා ඉන්නවනේ. ඉතින් මමත් දැන් පෙළ පොතෙන්මයි යන්නේ. එහෙම ගියාම තමයි මටත් මේ වගේ මේ ගැඹුර තේරෙන්න ගන්නෙ. ඉතින් ඒ අනුව මම පැහැදිලිව එකඟ වෙනවා මේවා ඉගෙනගත යුත්තේ පෙළ පොතෙන්මයි. සහ පෙළ පොතේ තියෙන වචන හැම එකක්ම ඇයි ඒ වචනේ යෙදුවේ කියලා ඒක ගැඹුරට බහින්නත් ඕනේ. එහෙම නැතුව ඒක නිකන් චෛතසිකේනේ කියලා ගියොත් මං හිතනවා අපි වැරදි. සර් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ කියනකොට විචිකිච්ඡාව අයින් කරන්න ඕනේ නේද? උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ කියනකොට උද්දච්ච අයින් කරන්න ඕනේ නේද සර්? ඒ කියන්නේ සහගතෝ කියන කොටස එනකොට ඒ සමග යන කියනකොට ඒකේ මං හිතන්නේ මම මතකක් තියෙනවා. එතකොට ඒ චෛතසිකය අයින් කරනවා වගේ ඒක මට පොඩ්ඩක් මගේ මතකයේ හරිද කියලා දන්නේ පොඩ්ඩක් ඒක සහගත වුණොත් අයින් වෙන්නේ නැහැ. සම්ප්‍රයුක්ත කිව්වොත් අයින්
සහගත කිව්වම ඒ කියන්නේ විචිකිච්ඡා සහගත චිත්තුප්පාදෝ කිව්වහම ඒක අයින් වෙන්නේ නැහැ. විචිකිච්ඡා සංප්‍රයුක්ත කිව්වනම් තමයි විචිකිච්ඡාවට තව විචිකිච්ඡාවක් එහෙම නැත්නම් විචිකිච්ඡා සහගත චිත්තුප්පාදයේ හිත නම් කරන හැටි. ඉතින් අපි දැන් සිත නම් කරනවානේ. ලෝභ මූල සිත 8 කියලා. දැන් ලෝභ මූල සිත 8 කියපුවම ලෝභය අයින් කරලා අපි චෛසික කියන්නේ නැහැ නේද? දැන් විචිකිච්ඡා මෝහ මූල දැන් ලෝභ සහගත සිත් කියන්නේ නෑ නේද? ලෝභ එහෙම ඔබ විචිකිච්ඡා හිත කොහොමද නම් කරන්නේ? සෝමනස්ස සහගත කියලා නිස කියන්නේ. නෑ නෑ විචිකිච්ඡා හිත නම් කරන්නේ ඔබතුමිය කොහොමද කියන්නේ? උපේක්ෂා සහගත උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත. එතකොට චෛසික කියනකොට දැන් විචිකිච්ඡා සංප්‍රයුක්තනේ තියෙන්නේ නේද තර? එතකොට මොනවද කියන්නේ වෙන්නේ? මට පොඩි මතකයක් තියෙනවා කොතනක හරි මම දැක්ක ඒක ඒ චෛතසික අයින් කරනවා කියලා ඒක හරියටම මේ දැනගන්න ඕනේ කියලා මට හිතෙනවා ඒක නෑ ඒක සම්පූර්ණ ගන්නවා කියලා. ඒතකොට දැන් අපි දැන් අර ලෝභ මූල සිත් දැන් මෝහ මූල සිත් කියනකොට උද්ධච්ච සහගත කියන්නේ මේ විචිකිච්ඡා සහගත සිත නේද කියන්නේ අපි සම්ප්‍රයුක්තද කියන්නේ? අපි මෙහෙමයි. මෙතනදී අපි සිත නම් මෙතන කරලා තියෙන සිත නම් කිරීම විතරයි. විචිකිච්ඡා සහගත සිත. හරි බ්‍රූනෝ මහත්තයා කිව්වා වගේ. එතකොට අපිට මට බ්‍රූනෝ කෑල්ල අයින් කරලා මහත්තයා කිව්වොත් අනිත් මහතුරුන්ටත් යනවා. එතකොට ඒ විදිහට දැන් මේ නම ඒ සිතට අපි පොදුවේ යොදන නම හැටියට භාවිතා කළා විතරයි මෙතන කළේ. විචිකිච්ඡා ඔව්ස දැන් මෙතන චිත්තුපාදෝ කියලාම කියලා තියෙනවනේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම සිතයි ඒකේ යෙදෙන චෛතසිකයි ගන්නම වෙනවා. එතකොට අපිට චෛතසිකට හරියට මොනවද කියලා තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔව් ඉතින් විචිකිච්ඡා සිතේ තියෙන චෛතසික 15යි. ඒ 15 අනිවාර්යෙන් අපි අරගන්න ඕනේ. ඒකේ විචිකිච්ඡාව අයින් කරලා ඊටු ටික විතරක් මෙතෙන්ට ගන්න බෑ. මොකද අපි මුළු චිත්තෝත්පාදේම මෙතන සලකන නිසා. අනිත් එක අපි මෙතන කතා කරන මාතෘකාව ග්‍රන්ථ. එතකොට විචිකිච්ඡාව කියන්නේ ග්‍රන්ථයක් නෙමෙයි. හරිනේ? මොකද මෙතන තියෙන ග්‍රන්ථ විප්පයුක්තා මිසක් විචිකිච්ඡා විප්පයුක්ත කියන එක නෙමෙයිනේ අපි හොයන්නේ. අපි හොයන්නේ ග්‍රන්ථ විප්පයුක්තා. හරිනේ? ඒක තේරුණාද? එතකොට දැන් විචිකිච්ඡා සිතේ අපි මෙතන මොකක් හරි කාරණයකට මේක විචිකිච්ඡා විප්පයුක්ත කියලා කොහේ හරි තැනක අපිට යොදන්න සිද්ධ වුණා නම් අන්න එතනදී විචිකිච්ඡාව අයින් කරලා එම චිත්තෝත්පාදයේ ඊටු ටික ගත්තට කමක් නැති වෙයි. දැන් අපි මෙතන දිට්ඨිගත විප්‍රයුක්ත සිත් අතරේ ලෝභය අරගත්තා. අර ඒ විදිහට ඒක කඩා ගන්න ඕන වෙච්ච තැනකදී එහෙම ගන්න සිද්ධ වෙයි. නමුත් මේ වෙලාවේදී අපි කතා කරමින් ඉන්නේ ග්‍රන්ථ දුකය. එතකොට ඒකේ දැන් අපි කතා කරන්නේ 6 වෙනි එකේදී වෙන්නේ ග්‍රන්ථ විප්‍රයුක්ත. එතකොට විප්‍රයුක්ත වෙන්නේ මොකෙන්ද? ග්‍රන්ථ වලින් විප්‍රයුක්ත වෙන්න ඕනේ විචිකිච්ඡාවෙන් නෙමෙයි. එහෙමනම් ඒ විප්‍රයුක්ත ස්වභාවයේ තියෙන ධර්මතා කතා කරද්දී ඒ ධර්මතා වලට යෙදිලා තියෙන නමින් කතා කරන්න ඕනේ. එතකොට මෙයාට දීලා තියෙන නම තමයි විචිකිච්ඡා සිත. ඉතින් විචිකිච්ඡා සිත කියලා අපි අරන් තියෙනවා. එහෙමයි සර්. ඔයගේ මේ හරි මේ පොඩි ප්‍රශ්න සමහරවිට මටත් ඇති වෙනවා. ඇති වෙනාම ඉතින් සමහරවිට ඒක අර මේ ප්‍රශ්නේ තුලම හිටපුවාම ඒක විසඳ ගන්නත් සෑහෙන වෙලාවකුත් යනවා. ඉතින් අන්තිමේ නිකන් ඉන්න වෙලාවක හිතනවා අරක හරි තමයි මම අපරාධ මේ කාලේ නාස්ති කළා කියලා. නමුත් ඒ කාලේ නාස්ති කරගන්නම ඕනේ ඒක තේරුම් ගන්න. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ හොඳයි. හැබැයි විචිකිච්ඡා සංප්‍රයුක්ත හිත තමයි නම් කරන්නේ. අපි නම් කරනකොට දැන් කෙනෙකුටත් අහන්න පුළුවන්. ඒක උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත කියලා නම් කරලා තියෙනවා. ඒකට ඒ විචිකිච්ඡාවේ හිතේ ගන්නේ නැද්ද කියලා අහන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන්. ඒ සංප්‍රයුක්ත සිතයි කියලා කියනකොට විචිකිච්ඡා සංප්‍රයුක්ත ධම්මා නෙමෙයිනේ අහන්නේ නේද? ඔව් විචිකිච්ඡා සංප්‍රයුක්ත වූ සිත. එතකොට ඒක මෙතනදී අපි කිව්වේ විචිකිච්ඡා චිත්තෝත්පාදය. ඒ ප්‍රශ්නේ හොඳයි. හැබැයි ඒක අර හිතන්න තැනකුත් තියෙනවා. ඒක අර මේ නම් කිරීමයි සංප්‍රයුක්ත ධම්මයි කියනකොට ඒක දෙපැත්තකට හිතලා හිතන්න වෙනවා කියන එකයි තේරෙන්නේ. හරි. ඉස්සර යන්නේ නේද? ඔව්. මොකද ඔයගේ පොඩි ප්‍රශ්න අනිත් අයටත් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. එහෙම එක්කෙනෙක් මතු කළොත් තමයි ඒක අනිත් අයටත් ට්‍රිගර් වෙන්නේ. මේක ඇත්ත නෙන්නම්. එයා අහපු එක ඇයි එහෙම වුනේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රශ්න අහන එක නම් හරි හොඳයි. අර මොකද්ද ඔකට සූත්‍රයේ සාලීයක සූත්‍රය. ඒකෙදි බුදුහාමුදුරුව වණ කිව්ව ගමන් මේ මිනිස්සු මේ ඔළුව හොල්ලලා නිකා හිටියේ නෑනේ. අනිත් පැත්තෙන් හොගාලා ප්‍රශ්න කරන්න ගත්තා. ඒකට ප්‍රශ්න කරපු නිසා තමයි සූත්‍රය ඉදිරියට ගියේ. එහෙම නැත්නම් එවැනි සූත්‍රයක් නොවෙන්නත් ඉඩ තිබ්බා. හරි. ඊට පස්සේ
එහෙමනම් දැන් මේ දුකෙන් ඒතකොට බැහැරුණේ එහෙනම් ග්‍රන්ථ සම්පයුක්ත ටික. ඇයි මේ දුකේ අපි කතා කළේ ග්‍රන්ථ විප්‍රයුක්ත ධර්ම. පළවෙනි පදේටයි දෙවෙනි පදේටයි. එහෙමනම් ඒ දුකෙන් බැහැර වෙච්ච ටික තමයි ග්‍රන්ථ විප්‍රයුක්ත. එහෙනම් මම ග්‍රන්ථ විප්‍රයුක්ත වෙන්නේ නෑ ග්‍රන්ථ සම්පයුක්ත. මෙතනින් පදේට කතා කළේ ග්‍රන්ථ විප්‍රයුක්ත නිසා සප්පදේශ වෙන්නේ ග්‍රන්ථ සම්පයුක්ත ධර්ම වලින්. ඒ කියන්නේ ලෝභ මූල සිත් 8යි දෝෂ මූල සිත් 2යි. එහි යෙදෙන චෛතසික 25යි. දැන් මෙතනදී විචිකිච්ඡා වර්ජිත කියලා ගත්තා. මේ සිත් 8 මේ 10 මේ 8 තුල මේ 8යි 2යි 10යි. මේ 10 තුල විචිකිච්ඡා සිත් නැති නිසා. හරි. එතකොට ග්‍රන්ථ දුකය සාකච්ඡා කළා. ඉතින් මේ ග්‍රන්ථ දුකයේ ඇත්තටම මේ කාට හරි හිතන්න පුළුවන්ද දැන් කොහොමද අපි මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී මේ ගෙතෙනවා කියන ස්වභාවය වෙන්නේ කියලා. ඒකට උදාහරණයක් එහෙම මතු කරගන්න පුළුවන්ද? මේක අපි ප්‍රායෝගිකව බලමු. මොකද්ද අපි මේ කතා කරපු මේ මොකක්ද ඒකට කියන දාන වචනේ මේ විතරලා කතා කරපු ග්‍රන්ථයි කියලා කතා කරපු මේ ස්වභාවය අපේ ජීවිතය තුළ අපිට පේන්න එපා. මේක මේ මට නැතුව වෙන කාටවත් තියෙන එකක් නෙමෙයිනේ. අපි හැමෝටම මේ අපේ ජීවත් වෙන ස්වභාවයනේ මේ. කාට හරි කියන්න පුළුවන්ද මේ ග්‍රන්ථයක් වෙන විදිය? ඕකේ මට ප්‍රශ්නයක් තිබුණා. ඔකට කාය ග්‍රන්ථ කියලා. මෙතන ඒකත් සාකච්ඡා කරමුකෝ. මහත්තයා මෙහෙම කිව්වොත් හරිද දන්නේ දැන් මගේ දරුවා කියලා දරුවා වෙනුවෙන් එතකොට ඒ කියන්නේ හැම වෙලේම එයා කරන එයාට තියෙන ආදරෙන් එයාව බැඳගෙන වගේ උපාදාන කරගෙන වගේ ඉන්න අවස්ථාවක් ගන්න වෙයිද? ඔව් එතකොට ඒක මොන කාය ග්‍රන්ථයේද? අවිජ්ජා කාය ග්‍රන්ථය. අවිජ්ජා කාය ග්‍රන්ථය. එතකොට අවිජ්ජා කාය ග්‍රන්ථය ඒක එතකොට අවිජ්ජා කාය ග්‍රන්ථය. ඔව් එතකොට එතන ඉදන් සත්‍යාපිනිවේෂ කාය ග්‍රන්ථයත් ආවද? හිතගෙන හිතුවම ඔව් එන්න පුළුවන්. ඒකමයි හරි මම හරි මගේ ළමයාට මං ආදරේ වෙන කවුද ආදරේ කරන්න කියලා එහෙම හිතන අවස්ථා තියෙනවනේ. ඔව්. ඉදන් සත්‍යාපිනිවේෂ කාය ග්‍රන්ථය සම්බන්ධ වෙන්නේ විඥානයත් එක්කනේ නේද? එතකොට ඉතින් හිතන විදිහ හිතනවා. අවිජ්ජා කාය ග්‍රන්ථයත් විඥානයත් එක්කම තමයි. දිට්ඨිය. එකක් දිට්ඨිය අනිත් එක ලෝභය තෘෂ්ණාව. ඔව්. හරි දැන් මට මතක විදියට මේකේ නේද අර බලු නැට්ට හොලෝන එකත් උදාහරණයක් අරන් තිබුණේ අර්ථකථනයේදී. ඒ කී සුළු ස්වභාවයේ පවා කැමැත්ත කියන එක මේ කාය ග්‍රන්ථයට ආවනේ. ඉතින් ඒ විදිහට තමයි මේක ගලපලා බලන්න ඕනේ. ඒ කියන ධර්මතා කොහොමද අපේ ජීවිතේ යෙදෙන්නේ කියලා. ඒකට ගැට ගැහින්නේ කොහොමද කියලා. අමා වෙනසු මට නම් හිතෙන්නේ තණ්හාවයි අවිද්‍යාවයි අවශේෂ නැතුව ඒ කියන්නේ පොඩි ඉතිරියක් හරි නැතුව අපි නැති කලේ නැත්තම් මේවා ඉබේම ගැට ගැහි යනවා. ඒක අපිට තල වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේවා ඉබේම සිද්ධ වෙනවා අර දෙක තියෙන තාක් කල්ම අනිවාර්යයෙන්ම. පැහැදිලිව මොකද මෝහය තියෙන නිසාම තමයි අවිද්‍යාව තියෙන නිසාම තමයි මේ හැම ධර්මතාවයක්ම ඉන්නේ. ඒ ධර්මතාවය ආසව වෙන්න පුළුවන්, ඕග වෙන්න පුළුවන්, යෝග, සංයෝජන, ග්‍රන්ථ, නීවරණ, පරාමාස, උපාදාන, ක්ලේශ ඔය මොන නමින් කිව්වත් ඔය හැම එකටම මූල ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ මොනවාද අවිද්‍යාවෙන් තමයි. අවිද්‍යාව නැති වෙච්ච තැන ඔය එකක්වත් එන්නේ නැහනේ. ඉතින් අවිද්‍යාව ඩිෆෝල්ට් ඒක හරි. ඊට අමතරව යෙදෙන අනිකුත් ධර්මතා ඒකේ තැනදී ඒකේ ස්වභාවය අරගන්න විදිහනේ මේ ගොච්චක වලින් එක එක අරගෙන විස්තර කළේ. ඉතින් අන්නේ ටික අපි හරියට තේරුම් ගන්න එක තමයි ඉතාල වැදගත් වෙන්නේ. මේ මිසක් මේ චෛතසික මෙහෙමයි මේ කියලා මැතමැටික්ස් පාඩමක් ඉගෙන ගන්න එක නෙමෙයි. ඉතින් ඒක ටිකක් අමාරුයි ඇත්තටම. මොකද මම මේක ඇනලයිස් කරද්දි මට තව සූත්‍රයක් හම්බ වුණා. ඒ සූත්‍රය දන්ත සුත්තානි. සංයුක්ත නිකායේ. ඒකෙත් තියෙන්නේ ඒක තව පොඩ්ඩක් ඉස්සරහට යත හැකි. ඒ සූත්‍රයේ මෙහිමයි සඳහන් වුණේ. ග්‍රන්ථ හතර විස්තර කළා ඒ විදිහටම. චත්තාරෝ මේ භික්කවේ ගන්තා. කතමේ චත්තාරෝ. අවිජ්ජා කාය ගන්තෝ, ව්‍යාපාද කාය ගන්තෝ, සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ, ඉදන් සච්චාපිනිවේසෝ කාය ගන්තෝ. ඉමේ කෝ භික්කවේ චත්තාරෝ ගන්තා. ඉමේසංකෝ භික්ඛවේ චතුන්නං ගන්තානං අභිඤ්ඤාය පෙය්‍යාලම් පරිඤ්ඤාය පෙය්‍යාලම් පරික්ඛායාය පෙය්‍යාලම් පහනාය හරියෝ අට්ටංගිකෝ මග්ගෝ භාවේ තබ්බා.
එතකොට ඒකේ මේ කියන දේවල් සිද්ධ වෙන්න අභිඥාව වෙන්නත් මේ විශේෂ නුවණින් දැනගන්නත් පිරිසිඳ දකින්නත් ප්‍රහාණය කරන්නත් පරික්කාය කිව්වේ මොකද මට මතක නැහැ. ප්‍රහාණය කරන්නත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර වෙනස් දෙයක් නැත. ඒ විදිහටම තියා යුතුයි. ඊළඟට මම බැලුවා මේ අභිඥාය පරිඥාය කියලා යෙදිච්ච තව තැනක්. එතනදී කියනවා අභිඥා සූත්‍රය තුලදී කතමේ භික්කවේ ධම්මා අභිඥා පරිඤ්ඤය. පංච උපාදානස්කන්ධයි මේ උච්චන්ති භික්කවේ ධම්මා අභිඥා පරිඤ්ඤය. මේ පංච උපාදානස්කන්ධේම තමයි අපි විශේෂ නුවණකින් දැනගත යුතු වන්නේ, පිරිසිදු දැනගත යුතු වන්නේ. හරි. එතකොට මේ කියන ග්‍රන්ථ ස්වභාවය මේ පංච උපාදානස්කන්ධය තුලම ඇති වෙන ආකාරයේ තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් නොගන්නා තාක්කල් මේකේ ප්‍රහාණයක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ විදිහට තමයි මම ඒ ටික දැක්කේ. එතනින් එහාට මම තව ස්ලයිඩ් වගේක් හදුවා. හැබැයි ඒක මටම පොඩ්ඩක් සැකසහිත නිසා කියන්න බයයි. කායකාන්ත කියලා කියන්නේ මොකද? මෙතන නාමකය රූපකය. ඒ නිසා තමයි මම අර මේකේ නේද මම ඒක යෙදුවේ අර මේ පාලි ශබ්දකෝෂයේ තිබුණේ ඔය සඳහා නේද ඒක මම ගත්තේ. නාමකය. ඒ කියන්නේ අපි නාම වශයෙන් අපිට හඳුනන ස්වභාවය සහ රූප ස්වභාවය. දැන් උදාහරණයක් ගත්තොත් දැන් මට මගේ මේසෙ ඉස්සරහා මේ පෑන තියෙනවා. එතකොට මේ පෑන කියන නම නාමකාය වෙනවා. එතකොට මට ඒක දකින්න ස්වභාවයේ රූපකාය වෙනවා. එතකොට මට නාමකායයි රූපකායයි මම එකට ගැට ගහලා තියෙන්නේ. අන්න ඒක තමයි මේ ග්‍රන්ථයේ ස්වභාවය. හරි? මොකද මට ඒක මම ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක නුවණින් මෙනෙහි කරලා බලන්න. හරි මං කියන එක හරිද කියලා. මේක මගේ අත්නෝ මතයක්. දැන් අපිට පුළුවන් ද අපි රූපේ පරියාපන්න කොට ඉන්න අය. එහෙමනම් අපිට පුළුවන් ද රූපයකින් තොර යමක් හිතන්න පුළුවන්ද? මට නම් බෑ කියන එකයි මට තේරිලා තියෙන්නේ. මොකක් හිතුවා? අපිට රූපයක් එතන ගැට ගැහිලම තියෙනවා. හරි? එතකොට මම මේක තේරුම් ගන්න තියෙන විදිහ එහෙමයි. නාමකයයි රූපකයයි එකට ගැට ගන්නවා කියනකොට එකට සෙට් වෙලාම තමයි එන්නේ. අපි හැම වෙලාවකම නාමකායෙන් අපි තේරුම් ගන්න දේ රූපකායට දාලා තමයි ඒක එතරම්යි කියලා රූපයෙන්මයි අපි ආස්වාදයේ විඳින්න හොයන්නේ. හරි? මේ නාම රූප දෙක අපිට මේ වෙන් කරගන්න බෑ ගැට ගහගෙනම ඉන්නවා. ඊළඟට වර්තමාන කාය අනාගත කාය කියන එක දැන් මේ පෑන කියන එක මම දන්නවා මේක ඊයේ ඉඳලා තිබිච්ච පෑන කියලා. සහ මම මේක හෙටත් ලියනවායි කියලාත් මම දන්නවා. එහෙමනම් මේක ඒ ආදී කාල ભેදයටත් මම ගැට ගහලා තියෙන්නේ. මේක එදා ඉඳලා පැවැත්මක් මේක තුල මා දකිනවා. ඉතින් පෑනේ පැවැත්ම දකින්නවා කියන්නේ ඒ එකී දකින්න කාලය පුරාවට මම ජීවත් වෙලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ මම නිර්මාණය වෙලා මෙතන. අපි රූපයක් දකින්න ක්ෂණය තුල මම නිර්මාණය වෙලා ඉවරයි. දැන් මම දකිනවා මට ඉස්සරහින් මේ රූප මේ අහවල් දේ තියෙනවා කියලා. ඒක ඉස්සරහ වුණේ කොහොමද? මම මෙතන ඉන්න නිසා. ඒ කියන්නේ රූපේ දකින්න ක්ෂණය තුලම මාව නිර්මාණය වෙමින් තමයි ඒක දකින්නේ මම. ඉතින් මේ වාගේ මේකේ ගැඹුරක් තියෙනවා. ඒකෙදී මේකකුත් තියෙනවා. දැන් මම කියන්නේ දැන් ඒක සක්කාය දිට්ඨිය පැත්තෙන්නේ. දිට්ඨිය නැති වුණාන් පස්සේ සක්කාය දිට්ඨිය විතරක් නෙමෙයි එතන අසීමානයක් තියෙනවා. හරි දැන් අර කියන්නේ ඒ මානෙ කියන්නේ ගැට ගන්න එක අර අර්ථ දැක්වීම හැටියට බලනකොට නාමකය රූපකය කියන එක හරි කාය සසරත් එක ගැට ගැහෙනවාද කියන එකකුත් වෙනවා පැත්තකුත් වෙනවා. ඉතින් පැහැදිලිවම මේ නාමකය රූපකය අපි එකට ගැට ගන්න නිසානේ අපි කාම ලෝකයේ මේ සසරේ යන්නේ. ඒක ඉතා පැහැදිලිනේ. මොකද අපි විඥානත්‍ත්‍ති හදාගන්නේ කොහොමද? මේක හදාගන්නේම මේ දෙක ගැට ගහලා ඊට අනුරූප ආකාරයෙන්නේ. ඒ නිසානේ අපි කාමාවචර කුසලයක් කරපු ගමන් කාමාවචර විපාකේ හම්බ වෙන්නේ අපිට. රූපාවචර එක්කෙනාට රූපාවචරේ හම්බ වෙන්නේ කියන්නේ එයාගේ විඥානත්‍ත්‍ති එයාදී වශයෙන් ගැට ගන්න නිසානේ. එතකොට ඒක සසරට ඉබේ ගැට ගැහුවා හා සමානයි. මේ නාමකය රූපකය අපි මෙතනදී මෙහෙම ගැට නොගැහුවා නම් අපිට සසරක් එන්නේ නැහනේ. නාමකය විතරක් තියෙන තැන තියෙනවානේ අරූප ලෝකේ ඒත් ගැට ගහනවානේ. එතන නාමකය විතරක් කියලා පෙන්වුවාට එතන අස්මිමානේ තියෙනවා. එතන බාහිරයක් කියලා එකක් තියෙනවනේ යාට. එතන රූපකය කියන එකක් නැහැ. හැබැයි ඒත් එයා ගැට ගහනවානේ. ග්‍රන්ථ හැටියට එනවා යාට. එනවනේ එතන. එතන මමෙක් ඉන්නවනේ. මමෙක් නැතුව හරි ගැට ගහන්න පුළුවන් යාට. ඒ කියන්නේ දැන් සක්කාය දිට්ඨිය නැහැ කියමුකෝ අපි. දිට්ඨිය එක නැහැ කියලා. අරූප ලෝකයේ දැන් සෝහන් වෙලා ගියයි කියලා. ඒත් එයා ගැට ගහනවා සතරට.
ඔව් සෝවාන් වුණාට සක්කාය දිට්ඨිය විතරයි නැති කලේ. නමුත් එයාට අස්මිමානය කියන එක තියෙනවා. ඒ කියන්නේ බාහිරයක් එයාට තියෙනවානේ. මම කියන එක නැත්තත් එයාත් ඒත් ගැට ගහනවා කියන දැන් කිව්වේ. ඔව්. ඒ කියන්නේ ඒකයත් ගැට ගහනවා. ඒ නාමකයත් සසරට ගැට ගහනවා වගේ එකක් තමයි තේරෙන්නේ ග්‍රන්ථ කියනකොට. ජයන්ත මහත්තයාට මොනවාරි අදහසක් තියෙනවද ඒ කියන්නේ? කාය කියන්නේ ඇත්තටම කොටස කියන එක හැටියටත් ඔය කාය කියන එක ගන්නවා. ඒක නාම කාය කියනකොට නාම ධර්ම කොටස් කියන පැත්තටත් ගන්න පුළුවන්කම තියෙනවා. කොහොම වුණත් ඔය කතා කරපු මාතෘකාව ඇතුලේ තමයි ඔය ටික කරකෙන්නේ. එහෙමයි හිතෙන්නේ. ඔගේ ගැඹුරු තැනකුත් තියෙනවා ප්‍රශ්නයක් හැටියට යොමු කරන්න බලමුද? කියන්න. දැන් අපි මේක තියෙනවානේ දැන් ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථයක් කියලා තියෙනවා. ඔව්. සීලබ්බත පරාමස කාය ග්‍රන්ථ කියලා තියෙනවානේ. ඔව්. මේ දෙක එකට සංප්‍රයුක්ත වෙන්නේ නැහැ කියලා අපි ගත්තානේ. කොහොමද? ඒ දෙක එකට සංප්‍රයුක්ත නැහැ. ඔව්. දැන් මෙතන අනිත්‍යයත් වැඩ කියන්නේ මේ සාමාන්‍ය ධාතුගත අනිත්‍යවත් කරන අය ඉන්න හින්දා අහලා බලමු. ඒක ඒ දෙකත් ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථය මේ සීලබ්බත පරාමස කාය ග්‍රන්ථයෙන් විප්‍රයුක්තව එන්නේ. හැබැයි ditthිය විප්‍රයුක්ත කියලා එකට අරන් නැහැ. සීලබ්බත විප්‍රයුක්ත වෙනවායි කියන එකට අර ඒ හරි සාකච්ඡා කරමු. ඇයි කියන්නේ? රීසන් එකක් තියෙනවා අය කියලා. අය ගත්තේ නැත් එක රීසන් එකක් තියෙනවා. මේ බ්‍රෝන මහත්තයා මට තේරෙන විදිහට තමයි මෙතන දැන් අපි ග්‍රන්ථ ධර්ම කියලා ගන්නකොටම ඔය කාය ග්‍රන්ථ හතරෙන් තමයි ওই ග්‍රන්ථ ධර්ම ටික වෙන් කරගෙනත් තියෙන්නේ. අභිජ්ජා කාය ග්‍රන්ථ කිව්වම මෙතන ලෝභය තමයි මූලික වෙන්නේ. ඊළඟට ව්‍යාපාද කාය ග්‍රන්ථ කිව්වම දෝෂය. ඊට පස්සේ පරාමාස සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය කියන තැනත් ඉදන් සච්චා විනිවේෂ කාය ග්‍රන්ථය කියන තැනත් මේ දෙකටම පාදක වෙන්නේ ditthිය. එතකොට ඒ විදිහට තමයි ওই ටික දිගහැරෙන්නේ. ඒක උදව්වක් වෙයිද ප්‍රශ්නේ පොඩක් විසඳ ගන්න කියලා තමයි හිතුවේ. ඒකට වඩා පොඩ්ඩක් ගැඹුරින් හිතන්න වෙනවා. දැන් මම පොඩ්ඩක් හිතන්න වෙනවා ඉදන් සත්‍යබිනේව කාය ග්‍රන්ථයයි සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයයි ඒක එකට සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. එහෙනම් අපිට හිතන්න පුළුවන් ඒක එක මොහොතකදී ඒක ඒ ditthිය විප්‍රයුක්ත වෙන අවස්ථාවක් තියෙනවා. ditthියෙන් විප්‍රයුක්ත වෙන අවස්ථාවක් තියෙනවා කියන්නේ. ඇත්තට තියෙනවා. හැබැයි විප්‍රයුක්තයි කියලා මේ ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා ගන්න බෑ. ඒක. සංප්‍රයුක්ත කියලා විප්‍රයුක්ත කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථය සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයෙන් විප්‍රයුක්තයි. හැබැයි ග්‍රන්ථ විප්‍රයුක්ත කියලා ගන්න බෑ. සර් ලෝභයත් එක්ක යෙදෙන හින්දා. එහෙම කරගෙන නැත්නම් ලෝභයත් එක්ක යෙදෙනවා අයිකෝතෙම අර පැත්තෙන් යනකොට එයා අනිත් පැත්තේ හිතේ එයා විප්‍රයුක්ත වෙන පැත්තේ එයා තව සංප්‍රයුක්ත මේකක ඉන්නවා. ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථය අපි හිතමුකෝ ඒක එක හිතක පහළ වෙනවා කියලා. තව හිතක පහළ වෙනවා කියලා හිතමු සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය. ඒක ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථය සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයත් එක්ක විප්‍රයුක්තයි. හැබැයි එයා තව කාය ග්‍රන්ථයක් එක්ක සංප්‍රයුක්ත වෙලා ඉන්නේ අනිත් පැත්තේ. පැහැදිලි වුණාද දන්නේ නැහැ. උත්සාහයක් කරා. අභිජ්ජා කාය ග්‍රන්ථයත් එක්ක. අභිජ්ජා කාය ග්‍රන්ථයත් එක්කත් එයා සංප්‍රයුක්ත වෙලා ඉන්නේ. ඒ කියන්නේ අභිජ්ජා කාය ග්‍රන්ථය කියන එකත් එක්ක අභිජ්ජා කාය ග්‍රන්ථය කියන එක නැහැ නේද? අභිජ්ජා කාය ග්‍රන්ථයත් එක්ක තමයි ඉස්සරහදී. අභිජ්ජා කාය ග්‍රන්ථයත් එක්ක එක්කෝ අර දැන් කියමු ditthිගත විප්‍රයුක්ත පැත්තෙන් එන්න බැහැ යාට. ditthිගත විප්‍රයුක්ත පැත්තේ එන්න බැරි නිසා ඒ කාය ග්‍රන්ථය අනිවාර්යෙන් ලෝභයත් එක්ක එනවනේ. එතකොට අර ඉදන් සත්‍යබිනේවස කාය ග්‍රන්ථය සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථයත් එක්ක විප්‍රයුක්තයි. හැබැයි ග්‍රන්ථ විප්‍රයුක්තයි කියලා ගන්න බෑ. යා අර පැත්තෙන් තව එක්කෙනෙක් එක්ක සංප්‍රයුක්ත වෙලා ඉන්නේ. ලෝභයත් එක්ක සංප්‍රයුක්තය. ලෝභයත් එක්ක සංප්‍රයුක්ත වෙලා තියෙනවා. මං හිතන හැටියට ඒකේ ගැඹුරු පැත්ත මම දන්නේ මංගල මහත්තයා මොනවද අපිට තියෙන්නේ. ඔව් ඉතින් මේක තමන් ඒ වෙලාවේ ගන්න අරමුණ අනුව ඒක වෙනස් වෙනවානේ. ඔයා එක සීලබ්බත පරාමාස පැත්තටද යමුනේ. එහෙම නැත්නම් පොදුවේ සැලකෙන සාස්වත උච්ඡේද ආදී වශයෙන් වන 62ක් දෘෂ්ටි තුලටමද ඉන්නේ කියන එක මත ඒක තීරණීය වෙයි කොයි පැත්තටද යන්නේ කියලා. හැබැයි කොයි එක වුණත් ඒක ditthි චෛතසිකයේම
උපකොටස් දෙකක් ඔය ඉදන් සත්‍යාබිනීම සහ සීලපත පරාමාසය. එවැනි දෙයක් දිට්ඨිය කියන එක යෙදෙන්නෙම ලෝභ ස්වභාවය තුලදීමයි. ඒකයි. නහරි. දිට්ඨිය යෙදෙන්නේ ලෝභ කාට ස්වභාවය. හරි හිතන්න පුළුවන්ද මේ දිට්ඨිය නැතුව අපේ ජීවිතයේ සිතක් පහළ වෙච්ච අවස්ථාවක් උදාහරණයක් හිතන්න පුළුවන්ද? දිට්ඨිගත විප්‍රයුක්ත සිතක් පහළ වෙච්ච වෙලාවක් හිතන්න බලන්න. දික්ටිගත විප්‍රයුක්ත සිතක් පහළ වෙනවා කුසල් සිත් පහළ වෙනවා. එහෙමද නැත්නම් ඔබතුමා ඇහුවේ ලෝභ සිතක් පහළ වෙනවා දික්ටිය නැතුව කියන එක. සිත අතරින් අපිට දිට්ඨිගත විප්‍රයුක්ත සිතක් පහළ වෙන අවස්ථාවක්. ඉතින් මෙහෙම දැන් මේ මහත්තයා ලෝභය විතරක් එදෙනවා කියමුකෝ අපි. අපේ හිතේ ලෝභයක් කියන්නේ රාග සිතුවිල්ලක් හරි මොනවාරි සිතුවිල්ලක් එනවයි කියලා හිතට. ඔව්. එතකොට එතන දිට්ඨිය සම්ප්‍රයුක්ත වෙලා නොතිබී තියෙන්න පුළුවන් ලෝභය විතරක් ඉදිරිපත් වෙන්න පුළුවන්. උදාහරණයක් කියන්නකෝ ඒකට පොඩ්ඩක් ලස්සනට විතර පොඩ්ඩක් ගැඹුරින්. මට හිතෙන්නේ මහත්තයා විචිකිච්ඡා සිත. මෙහෙම බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරාද? ඇත්තද? නෑ විචිකිච්ඡා සිත ඇවිල්ලා විචිකිච්ඡා සිතනේ. දැන් ඊට අමතරව ලෝභ මූල සිත් 8 තියෙනවානේ. ditthිගත විප්‍රයුක්ත සිත් 4. අන්නේ සිත් 4 ඔයාලට අපිට පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා නම් උදාහරණයක් කියන්න කියලා මං කිව්වේ. පහළ වෙනවා. දැන් කෑමකට මේ ආසාවෙන් කනකොට ලෝභ සාගතව කනකොට එතන දිට්ඨියක් දෙන්නේ නැතුව වගේ මට දැනෙනවා. ඒක කෑමට ලෝභකමට කනවා. ලෝභය තමයි මූලික වෙන්නේ කියලා. ලෝභය මූලික වෙනවා. නමුත් එතකොට පහළ වුණේ ditthිගත විප්‍රයුක්තමද? ඇයි ඒක ditthිගත සම්ප්‍රයුක්තෙන් කන්න බැරිද අපිට? මේක හොඳ මේ ප්‍රෝටීන් තියෙන ආහාරයක්. එතකොට ඒකෙන් මාව හැදෙනවා හොඳට. ඔය තියෙන ditthිය. යම් කිසි දෙයක් සඳහා මානසිතක් ඇති වුණොත් මමමයි මේක කරේ අනිත් අයට බැරි වුණා කියලා. මානසිතක් ඇති වුණොත් ඔව් එතන ditthිගත විප්‍රයුක්තයක් තමයි. හරි මානෙ එන වෙලාව ditthිගත විප්‍රයුක්ත ඒක හරි. ඒ කියන්නේ මම අනිත් එක්කෙනත් එක්ක ගලප ගන්නවා. අරයට වඩා මං හොඳයියෝ, එයාට වඩා මං පාතයියෝ මොන හරි කියලා. හරි ඒක එක අවස්ථාවක් හරි. හැබැයි මෙන්න එකක් තියෙනවා ඔබතුමා කියන මම නොහැදෙන කියන්නේ අපි හැදෙන්නේ නැතුව විඳීම් එනවා. ඒ කියන්නේ ඒක කොහොම මොකක් තමන් කියලා මේ අර්ථයෙන් නැති තැනකදී වාට එනවනේ ඔය රහත් වෙලානේ. නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒක දිට්ඨිය නැහැ කියලා ඒක කියන්නේ අපි අර අනුසය වශයෙන් ප්‍රහාණය කරලා නැහැනේ. ඒ මොහොතේ අපිට එන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ සමහර කල්පනාවල වල ඉන්නකොට දැන් සමහර අය මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ඉන්න තැනවත් මතක නැහැ. මොන හරි එකක් කල්පනා කරනවා. එතකොට ඒ මානසික මට්ටමින් ඒගොල්ලෝ වෙන ලෝකයක ඉන්නේ. හැබැයි මොන හරි එකක් ප්ලෑන් කරනවා වෙන්න පුළුවන්. හරි? එයා හිත කරන්න තියෙන දෙයක් හරි බිස්නස් එකක් හරි මොන හරි ප්ලෑන්. එයා අරකට ලෝභ කරනවා. හැබැයි ඒ ලෝභ කරන සිතුවිලි ටික යන්නේ එයා ගැනවත් කල්පනාවක් නැතුව සමහර දැන්වල. මම ඉන්නවා කියන එකක් කෙසේ වෙතත් එයා ඉන්නවද කියන කොහේ ඉන්නේද කියලාවත් හිතා ගන්න බැරි වල තනක වගේ තමයි කල්පනාව කියන්නේ. මේ වගේ අවස්ථාවල් මම දැකලා තියෙනවා. ඉතින් ඒකේ අර මොන හරි හිතනකොට එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. අපිටත් අර ඉන්න තැනත් මතක නැහැ, ඉන්නවද නැද්ද කියලාත් මතක නැහැ. ඒ අර ඒ සිතුවිල්ල දිගේ ගිහිල්ලා බොහෝ දුර භාවනා කරන්න එහෙම සිතුවිල්ලක් ආපුවම ගිහිල්ලා භාවනා කරන තැනට එනකොට දැන් භාවනා කරන්න නිදගත්තේ කියලා එනකොට ඒ අරමුණේ ගිහිල්ලා ඒ ඇලිලා ගිහිල්ලා තියෙන්නේ. ලෝභයෙන් ගිහිල්ලා තියෙන්නේ. එතන දැන් පස්සේ තමයි මතක් වෙන්නේ දැන් මේ මම භාවනා කර එතකොට නම් හිතෙනවා එතකොට මම මතක් වෙනකොට හිතෙනවා අනේ දැන් මාව මතක් වුණා කියන එකක් එනවා මම භාවනා කරන්න ආවේ කියන එකක් අරමුණ දැන් භාවනාවට හරවන්න යනකොට එතන ඒ වගේ කන්වර්ට් වෙන තැන් වගේ හිතන්න පුළුවන්කම තියෙනවා මම දන්නේ නැහැ මම අතරම තියෙනවා මමත් ඕක හිතුවා මටත් එකපාරට ගලප ගන්න ටිකක් අපහසු වුණා පස්සේ මං හිතුවා හරි ඕක තේරෙන්නේ නැත්නම් ditthිගත සම්පයුක්තක තෝරගන්නම් කියලා. ඒ පාර ඒක තෝරන්න බලපුවාම දසවස්තුක සම්මා දිට්ඨියයි මිත්‍යා දිට්ඨියටයි දාලා මම වාක්‍ය ටිකක් හැදුවා. මේ සිත් පහළ වෙන්න පුළුවන් නේද කියලා. ඊළඟට මම බැලුවා ඒ දසවස්තුක මිත්‍යා දිට්ඨිය. හරි එහෙම නැත්නම් මේ ලෞකික සම්මා දිට්ඨිය හරි කමන්නේ අරගෙන එතකොට අපි ditthිගත වීම වෙන්න ඕනේ වගේනේ. ඒකේ තියෙන එක මේ ෆැක්ට්ස් මම අයින් කරලා බැලුවා. හරි දැන් මම මේක මෙහෙම වුණොත් දැන් උදාහරණයක්. අම්මා තාත්තට සැලකීම හොඳයි. හරි. අත්ති මාතා අත්ති පිතා කියලා තියෙන තැනකදී අම්මා තාත්තට සැලකීම ඒ ආදී දේ හොඳයි.
එතකොට එහෙනම් ඇයි අම්මා තාත්තව අපි ගිහින් දාන්නේ මොකද්ද වැඩිහිටි නිවාසෙට. හරි. දැන් එහෙම එකක් හිතුවා. දැන් ඒ වෙලාවේදී මම දන්නවා අම්මා තාත්තා සැලකීම හොඳයි කියලා. ඒත් කරගන්න බෑ. ඉතුරු ලෝභ හරි ඉතුරු අනිකුත් ධර්මතා වැඩිපුර යෙදෙන තැනදී මට අර දිට්ඨිය තිබුණා වුණත් දිට්ඨිය අමතක කරලා ඉතුරු ලෝභ සහගත ධර්ම කොටස් වැඩියෙන් උද්දීපනය වීම නිසා මම ඒ ක්‍රියාව කරනවා වෙන්න පුළුවන්. එතකොට මම කුණු ගොඩට ගිනි තියනවා. එතන හැබැයි සතෙක් හිටියොත් මැරෙයි කියන අදහස මට තියෙනවා. නමුත් මට කුණු ගොඩ පුච්චා ගැනීම ඊට වඩා ලොකුයි. එතකොට එහෙම වෙලාවකදී මම සතා මැරීම කර්ම විපාකයේ තියෙන එක මම විශ්වාස කරනවා. ඒක ඇත්ත. එසේ වුවත් මම අර වැඩේ කරනවා. අර ඒ වගේ තැනකදී වෙන්න බැරිද කියලා මට නිකමට හිතිලා තිබුණා. ඉතින් ඒක තව පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන නිසායි දැන් මම හිතන්නේ මේ මංගල මහත්තයා ඔබතුමාගේ උදාහරණ කිව්වොත් අම්මලා තාත්තලා සලකන එක හොඳයි කියනවනේ. ඔව්. ඒක කුසලයක්ද? ඔව්. අම්මලා තාත්තලා ඉන්නවා කියලා ඔබතුමා හිතුවොත් එන ප්‍රශ්නයක් නෑ එතකොට. දික්තියක් නෑ එතකොට. අර එහෙම ගන්න බෑ නේද අපි එතකොට. එහෙම වුණොත් ඉතින් හැම එකම එහෙමනම් ඉතින් මෙතන මේ තියෙන දික්ටි ගහනන් දික්ටි කාන්තාරෝ කියන තැනම අපිට ඉන්න වෙනවා. අන්න එකයි මං කිව්වේ එතකොට අපිට දික්ටිගත විප්‍රයුක්තසිත පාල වෙන්න පුළුවන්. මේ ලෝභසගත වෙන්නේ. දැන් අපි ඔබතුමා හිතන තැනම හිටියොත් අපිට කුසල කරන්නත් බැරි වෙනවනේ. එහෙනම් ආත්ම පුද්ගල සංඥාව තියෙනවනේ. එතකොට ඒක දික්තියක් වෙන්නවාද කියන එකයි ප්‍රශ්නේ නේද? ඒ අවස්ථාව ඒක මේ දික්තියක් වෙන අවස්ථාවක් දැන් කිමුකෝ අපි ඒ අම්මා තාත්තට උදව් කරනකොට කුසලයන්නේ. ඒක එතකොට සක්කාය දික්ටි ඒ වගේ දික්ටි පැත්තකටම යන්නේ නැහැ. කියන එකයි නැත්නම් කුසලයක් වෙන්නත් විදියක් නැහැ එතකොට එන්න. ඒක දසවස්තුක සම්මාදිට්ඨි කියලා තියෙනවනේ. ඒක කුසල් පැත්ත. ලෞකික කුසලය. ඔව් ලෞකික කුසලය. ඒක කොහොමද අකුසල නෙමෙයිනේ. කියන්නේ පිළියෙ උත්තන්ට පිදෙන්න ඕන පුදන්න කියනවා. එතකොට පිළියෙ උත්තන්ට පුදන්නත් බැරි වෙනවා. අර එහෙම මම හිතන්නේ නැහැ. ඒක දිට්ටි හැටියට එන්නේ නැහැ කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ දිට්ටියක් හැටියට එන්න නම් අර ඒක තව ගැඹුරු වෙන අවස්ථාවක අකුසල් සිත් වලනේ පහළ වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම බලනකොට දිට්ඨිගත විප්‍රයුක්ත සිතුත් පහළ වෙන්න පුළුවන් අකුසල් පැත්තේ. ඒ කියන්නේ නැත්තම් අපිට කුසලයක් කරන්න බැරි වෙනවනේ අර ඒ දසවස්තුක සම්මාදිට්ඨිය කියන ඒවත් වෙන වෙනස් කරලා යන්නේ. දස අකුසල කියන්නේ. නෑ කොහොමද අපි ඇත්තටම ඔය මාතෘකාව යටතේම අද මේ පොඩි සාකච්ඡාවක් සිද්ධ වුණා තවත් කෙනෙක් එක්ක. එතකොට ඒ තැනත්තා කිව්වෙත් දැන් මේ අහවලා කියලා ගන්නකොටම එතකොට සත්පුද්ගල දෘෂ්ටියෙන් නේද ගන්න. එතකොට දිට්ඨිගත වෙනව නේද කියලා. හැබැයි අපි කතා කරොත් එහෙම මේ දැන් සතර බ්‍රහ්ම විහරණ ගත්තොත් එහෙම අපිට එහෙම සත්පුද්ගල සංඥාවෙන් තොරව එහෙමනම් ඒ කුසලයේ කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට තේරෙනවා ඊට එහා ගිය තැනක් තමයි ওই දිට්ඨිගත කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ සම්මුතියේදී අපි සත්‍යයක් පුද්ගලයෙක් හැටියට සලකන එක දෘෂ්ටියට වැටෙනවද නැද්ද කියන එක හිතන්න තැනක් වෙනවා. මොකද එහෙම හිතුවොත් අපිට මෛත්‍රී භාවනාව කරන්න හම්බෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාව වඩන්න හම්බෙන්නේ නැහැ ඒක නේද? සතර බ්‍රහ්ම විහරණ වඩන්න බෑ. වඩන්න බෑ. ඉතින් ඇත්තටම ඔතනදී අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තමයි ඔතන මේ දිට්ඨි සම්පයුක්ත කියලා කියන්නේ. ඒක මිසක් නැත්තම් මේ සත්‍ය පුද්ගලයෙක් කියන එකම නෙවෙයි කියන එක තමයි තේරෙන්නේ. එහෙනම් අපිට ජීවත් වෙන්න බෑ. ඔව් ඒක තමයි. බොහොම පින් ජයන්ත මත ඒක ඇත්තටම එහෙම ඒක අර ඒක මේ සත්‍ය පුද්ගලයෙක් කියන එක ප්‍රඥාප්තිය දිට්ඨියක් වෙන්නේ නැහැ කියන එක තමයි නේද? එහෙනම් බුදුහාමුදුරුවන්ව කොහොමද අපි යන්නේ? ඒක තමයි මම ගත්ත උදාහරණයක් තමයි බුදුහාමුදුරු කොහොමද මහා කරුණා සමාපත්තියේ නාම රූප බලන්නේ. එතන බලන්නේ ප්‍රඥප්තිය බලන්නේ. නමුත් ඒක කාමාවචරයි ඒ සිත් හොඳේ. කාමාවචර සිතකින්. හැබැයි ඒක අකුසලයක් නෙවෙයි දිට්ඨිගතයක් නෙවෙයි ඒක. අනිත් එක මෙහෙම අර දැන් බුදුහාමුදුරුවන්ට දැන් මේ කවුද සුජාතා කියන්නේ මොන හරි දෙනවනේ දානයක් හරි මොනම තියෙනවනේ මහත්ඵල මානිසංස කියනවනේ. එතකොට ඒගොල්ලෝ මේ ලෝභයට දුන්න ඒවා වගේ වෙනවා ඔක්කොම ඒක. දිට්ඨියෙන් දුන්න එකක් වෙනවනේ. ඒ කියන්නේ එහෙම ගන්න බැහැනේ එතකොට ඒක නේද? මම හිතන හැටියට. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට දෙනවයි කියලා දෙයක් හරි මොන හරි දැන් මේ පූජා කරන දේවල් හරි එතකොට පිනක් කරන්න බැරි වෙනවනේ. ඒ ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ සංඝයා කියන එක ඔක්කොම ආත්ම පුද්ගල භාවයට නේද උඩ වැටෙන්නේ.
මම ඒක දික්ටි වෙන්නේ නැහැ කියන එකයි අදහස. මට දැන් ජයන්ත මට කිව්ව එක තමයි මට තේරුනේ. ඒක ඒ ප්‍රඥප්තිය කියන එක වෙනස්. ඒක දික්ටිය හැටියට ගන්නවා කියන එක අර ජයන්ත මට කිව්වේ සකාර දසවස්තුක මිච්ඡා දික්ටි කියන තැනට එනවා නම් තමයි දික්ටියක් වෙන්නේ ඒක. නැත්තම් කෙනෙකුට උදව් කරනවායි කියන එකත් එතකොට අකුසලයක් වෙනවා. එහෙම බැලුවොත් කියන එක. මංගල මහත්මයාට තියෙනවද නෑ ඒක ඊට වඩා පොඩ්ඩක් මහා චත්තාරික සූත්‍රය අනුව ගලප ගන්න වෙනවා මට තේරෙන්නේ. මොකද දැන් එහෙම වුණොත් අපි ළඟ දිට්ඨිය නැද්ද තියෙනවද කියන එක ඉස්සෙල්ලා බේර ගන්නවා. මම දකින්නේ අපි ළඟ දිට්ඨිය තියෙනවා. හරි. එතකොට එහෙම ඉඳගෙන අපි පින්කම් කරනවා. එතකොට ඒක තමයි මහා චත්තාරික සූත්‍රය තුල ලෞකික කුසල් කියලා විස්තර කළේ. හරි. ඒ නිසා තමයි දැන් අපි අභිධර්මයේ තුල මේක ඉගෙන ගත්තේ ආසව ධර්ම කියලා. ආසව ධර්මයක් තමයි දිට්ඨිය. එතකොට ඒකෙන් මොනවාද සාසවා ධර්ම බවට පත් වෙනවා. එතකොට අපි කරන කුසල් ටික. ඒ මිසක් කරන කුසලය තුල දිට්ඨිචෛතසිකේ නැහැ. නමුත් මේ ඒක සාසවා වෙලා තියෙනවානේ. ඉතින් එවැනි දේවල් තමයි පොඩි බාධාවක් කරලා අහන්නද? අපි ළඟ දිට්ඨිය තියෙනවා කියලා කොහොමද කියන්නේ? කොහෙද තියෙන්නේ? එතකොට අපි ළඟ දිට්ඨිය. මේ අවස්ථානුකූල වේදනවද අපි ළඟ දිට්ඨිය කොහේ හරි තියෙනවද? මම දකින්නේ මේ අකුසල ධර්ම ටික නම් ඩිෆෝල්ට්. අපි ඒක තදංග වශයෙන් යටපත් කරගෙන කාමාවචර කුසලයක් කරන වෙලාවේදී මේ මොහොතට අයින් වෙයි. නමුත් මේ කියන ධර්මතාව ටික ඩිෆෝල්ට් කියලායි මම නම් හිතන්නේ. නෑ ඒක හරි. දැන් මම කියන්නේ අපි ළඟ තියෙනවායි කියලා එimhe ඩෙෆිනිෂන් එකක් දෙන්න අනිවාර්යයෙන් මේවා තියෙනවායි කියලා කියන්න බෑ. අනිත්‍ය හැටියට මතුවෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක දැන් ඒක ඒ අවස්ථානුකූල පහළ වීමේ හැකියාව නේද තියෙන්නේ. ඒක ඕල්රෙඩි අපි ගාව දිට්ඨිය තියෙනවායි කියලා අපි ලේබල් කරගත්තොත් එහෙනම් මේක හරියනවද? නෑ සිතක් පහළ වෙන්නේ හැම වෙලාවෙම ප්‍රත්‍යධර්ම යෙදීම මත. මේව අනුශය හැටියට තියෙනවා. අනුශය තියෙන එක ඊට සුදුසු ප්‍රත්‍ය ආපු ගමන් නැගිටිනවා. ඉතින් අපිට ඇහෙන් රූපයක් දකින්න හැම වෙලාවකම මේ සියල්ල සමගින් තමයි අපි රූපේ ගන්නෙ. එතනදී මට තේරෙන හැටියට මේ අර සාසවා පුණ්‍යභාගියා උපදිවේපක්කා කියලා කියන තැනදී ඒක සාසවා වුණේ එතන ආශ්‍රව යෙදිච්ච හින්දා නෙවෙයිනේ. එතන ආශ්‍රව යෙදිලා නැහැ. එතන ආශ්‍රව යෙදිලා නැහැ. එතකොට අපිට ඒ කියන්නේ කුසලයක් කරනකොට ඒ ආශ්‍රව යෙදිලා නැහැ කියන්නේ එතන දිට්ඨිය යෙදිලා නැහැ කියන එකනේ. එතන පැහැදිලිවම දිට්ඨිය යෙදිලා නැහැ. එතන ප්‍රධාන වශයෙන් අපි ඒක ප්‍රහාණය කරලා තියෙන්නේ. අන්න හරි. එතකොට දැන් යම් කිසි කුසලයක් කරනවා නම් එතන දිට්ඨිය කොහොමත් මේ යෙදිලා නැති බව අපි දන්නවා. ඒක කුසලසිතක අකුසල ජයසියා යෙදෙන්නෙම නැහැ. හැබැයි ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ ඒක ලෞකික නිසා ඒක සාසව වෙනවා. අනිවාර්යයෙන්. ඒ විස්තරේ තමයි ඒ ටික විතරයි අපිට ගන්න තියෙන්නේ හැම වෙලුවොත් නේද? ඒක බොහොම හොඳයි. ඒක මම හිතන්නේ සෑහෙන වටිනවා. අපි ඒක කතා කරපු එක සාමාන්‍යයෙන් මේක අපි දන්නේ අවිද්‍යාපච්චය සංස්කාරයටම හැම එකම ගලවන්නේ. කුසල මූලපච්චය සංකාරෝ කියන එකට එන්නේ ඒකත් හිතන්න ඕන තැන් තියෙනවානේ අපිට. එහෙමත් හිතන්න වෙනවානේ. නැත්නම් අවිද්‍යාපච්චය සංකාර කියන තැන අර පොදුවේ කියපු වචනයම හිතන්න ගියොත් එහෙම අවිද්‍යාපත්‍යෙන් කොහොමද කුසල සිද්ධ වෙන්නේ කියලා ප්‍රශ්නේ මතු වුණානේ. හුඟක් අයට. හැබැයි ඒක මේ ඒ දන්නේ නැති අයත් මම හිතන්නේ සාමාන්‍යයෙන් පටිච්චසමුප්පාද විභාගයක් දන්නේ නැති කෙනෙක්ට ඒ ගැටලුවේ සූත්‍ර යන්ත්‍ර විදියට කරන කෙනෙකුට ඒ ප්‍රශ්නේ එන්නම පුළුවන්. මම හිතන්නේ. එහෙම නේද මංගල මාතේ? අනිවාර්යෙන් එනවනේ. එතකොට එයා ලියා ගන්න බැරි වෙනවනේ. ඔව්. එයා කොහොමද ඒක ලියාගන්නේ? පටිච්චසමුප්පාද ඒක නිකන් පොදුවේ කරපු දේශනාවක් විතරයි. එතකොට පටිච්චසමුප්පාදයට වැරදි ඩෙෆිනිෂන් එකක් දෙනවා. අන්න හරි. අතන අවිද්‍යාපච්චය සංකාර කරලා තියෙන්නේ මෙහෙමයි ලියලා තියෙන්නේ. එහෙමනම් මට සිද්ධ වුණෙත් මේ වැඩේ කියලා ඒකට වැරදි ඩෙෆිනිෂන් එකක් ගන්නවා. අනිවාර්යෙන් ඒක කරනවා. ඒ කියන්නේ එයා කුසල් කරන්නේ අවිද්‍යාවෙන් කියලා අපිට කියලා තියෙනවා හුඟක් අය. මේ මිනිස්සු කුසල් කරන්නේ අවිද්‍යාවෙන් කියලා. මම හිතන්නේ ජයන්ත මාත්‍යාට ඒක ගැද්දකින් ඇති. ඒ කියන්නේ ඒ පොදුවේ කියලා තියෙන මේ පටිච්ච සමුප්පාදය ඒගොල්ලෝ තේරුම් ගත්ත අය ඒ හින්දා අපිටත් මේ කුසල් කරන්නේත් මිනිස්සේ කුසල් කරන්නේත් අකුසල් කරන්නේත් අවිද්‍යාව වෙන්නේ. අවිද්‍යාව දුරු වුණාන් පස්සේ කුසලුත් නැත අකුසලුත් නැත කියලා එම කියන අවස්ථාව අපිට හම්බෙලා තියෙනවා. හැබැයි අර පටිසම්පාද විභාගයක් වගේ බලපුවම තමයි පටිසම්පාදේ කොච්චර ගැඹුරුද කියලා තේරෙන්නේ. ඒක අර සමහර තැන්වලදී මේ ගලපන්න තැන් හුඟක් තියෙනවා. අපේ එක අවස්ථානුකූලව පටිච්චසමුපාදේ ගලපනවයි කියන එක මම හිතන්නේ ඉතින් එහෙම පුළුවන්කම තිබ්බා නම් ඒ අය ඉතින් යම්කිසි අවබෝධයකට යයි කියලා හිතනවා. ඒක අපි කාල වේලාව ගැන හිතලා ඉන්න වෙන අයටම හිතන්න ඕනේ කිව්වා නේද? දැන් තමයි මොනවද කියන්න තියෙනවා?
නෑ මොකුත් විශේෂ දෙයක් නෑ. ඉතින් බොහොම සන්තෝසයි මේ අදත් සාකච්ඡාව බොහොම හොඳින් කෙරුණා. අපිට බොහෝ කරුණු දැනගන්න ලැබුණා. අවසානයේදී කෙරිච්ච සාකච්ඡාවත් හරි ප්‍රයෝජනවත්. මොකද අපි සමහරවිට හිතන්නේ නැති පැති මේ වගේ සාකච්ඡාවලදී මතුවෙලා ඒ පැත්තේට අපේ හිත නැඹුරු වෙනවා. ඒකත් බොහොම පිං අපි මංගල මහත්මයාට යමක් එකතු කරන්න තියෙනවා නම් එකතු කරන්න. නැත්නම් අපි මට පොඩි දෙයක් විතරක් එකතු කරන්න සිද්ධ වුණා. තියෙනවා. මේ පොඩ්ඩක් බලනකොට ඔයගොල්ලෝ මේ මම කලින් යෝජනාව කරා භාවනා පොතයි අටකථා කාණ්ඩයයි නික්කේප කාණ්ඩයයි අටකථා කාණ්ඩයයි දෙකම අනුසාරයෙන් යන්න බොහෝ දුරට මම දැක්ක එක දෙයක් තමයි නික්කේප කාණ්ඩය තමයි ඒක විදර්ශනා පැත්තටම කියලා තියෙනවා වගේ එකක් තමයි තේරෙන්නේ. අටකථා කාණ්ඩය ඒක තේරුම් ගැනීම සඳහා නිකන් ඇකඩමික් වගේ එකක් දීලා තියෙන පොඩි සපෝට් එකකට. හැබැයි නික්කේප කාණ්ඩය විස්තර කරන එකම තමයි ආයේ තව පැහැදිලි කරලා තියෙන්නේ. හැබැයි විදර්ශනාත්මකව තත්ත්වයක තැනකට තමයි නික්කේප කාණ්ඩය ඉදිරිපත් වෙලා තියෙනවා වගේ එකක් තේරෙනවා. ඒක සෑහෙන කරුණු බලන් යනකොට කියන්නේ ඒක පෙළ කියන එක මාර්ගයට හැරෙන පැත්තක නික්කේප කාණ්ඩය යොමු කරලා තියෙනවාද වගේ එකක් තේරෙනවා. මංගල මහත්තයත් ඒකට මොන හරි අදහසක් ඉදිරිපත් කරනවා හොඳයි නේද? තේරෙනවා. කිව්ව ටික හරි. මම දකින්නේ මේ සාකච්ඡාව ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අනිත් හැමෝමත් කන්ට්‍රිබියුට් කරන්න කියන අදහසයි මම හැම වෙලාවෙම කියන්නේ. මොකද පොඩි හෝ අදහස ඒක ඇත්තටම අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි. ඉතින් ඒ විදිහට සාකච්ඡාව ඉදිරියට ගෙනගෙන යන්න බොහොම සන්තෝෂයි. මට පොඩි කරුණක් කියන්න තියෙනවා. අවිද්‍යාව කියන එක විස්තර කරන්නේ සර් දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං කියලානේ. සත්‍යතම මට හිතෙන්නේ අපි දුක කියන එකත් හරියට තේරුම් ගන්න නැහැ. ඒක නිසා තමයි අපිට මේ ගමන යන්න බැරි වෙලා තියෙන්නේ. අපි දුක නෙමෙයි අපි හිතනවා මේක සැපක් කියලා. මේ කොච්චර කරත් අපි අපේ ළඟ ඉන්න අය ගැන හිතලා වෙන දේවල් ගැන හිතලා අපිට නිතරම දුක අමතක වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ කියලා මට නම් වෙලාවකට හිතෙනවා. එතනදී ඔබතුමිය දද්දබ ජාතකයේ චුට්ටක් කියවලා බලන්න. දද්දබ ජාතකයේ එහෙම කිව්වට දන්නේ නැත්නම් අර තල්ලත්තට බෙලිගෙඩිය වැටිච්ච කතන්දරේ. ඒකේ සිංහයාගේ චරිතය මොකක්ද කියලා පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. ඒ විදිහට ඒක තේරුම් ගත යුතුවා මිසක් ආව දුවන පැත්තට දුවලා හරියන්නේ නැහැ. සිංහයා කලේ රිවර්ස් එකට ඇවිල්ලා මූල හේතුව හෙව්වා. ඒ වගේ දරුවා කියලා තියෙන තැන හෝ වේවා කොතන හරි වේවා මූල හේතුව හොයාගන්න. අන්න එතකොට මූල හේතුව හැදිච්ච නිබ්බත්තක මේ ප්‍රත්‍ය ධර්ම ටික අල්ලගත්ත ගමන් දරුවාට තියෙන ඒ ඔය තියෙන බැඳීම් ටික අඩු වෙන්න ඕනේ. හරි ඒක හරියටම ප්‍රත්‍යක්ෂ කරපු වෙලාවක අවබෝධය ලැබයි. දුක්ඛ සත්‍ය කියන එක මම එකම දෙයක් ගැන හිතලා නෙමෙයි සර් කියන්නේ. නමුත් අපිට ඇත්තටම දුක කියන එක තවම නියම විදිහට වැටහීමක් ඇති වෙලා නැහැ. ඒක නිසා තමයි අපි මේකේ මේ දැන් අපිට අමතක වෙනවා. දුක විඳිනවා අපි. නමුත් ඒක ඊළඟ මොහොතේදී අපි අමතක කරනවා. වැරදි. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපි මේ අපිට වේදනාවෙන් විඳින දුකක් ගැන නෙමෙයි. හරි දුක්ඛ සත්‍ය විස්තර කරන තැන මූලික කාරණා හතර ධර්මතා හතරක් දෙනවා. ඒ ධර්මතා හතර යටතේ විස්තර වෙන ගුණයක් ගැනයි දුක්ඛ සත්‍ය කතා කරන්නේ. මේ පදනම ඉඳගෙන යන්න කොනිත්වාම රිදෙනවා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්ව දුක්ඛ සත්‍ය. ඒක දුකටයි තියෙන නමුත් දුක්ඛ සත්‍ය නෙමෙයි. ඒක ගැඹුරෙන් විස්තර කරගන්න. ඔක මම හිතන්නේ යමකේ කරන අය නම් චුට්ටක් හරි අල්ලගනි. අනිතරත් අමාරු නෑ ඒක සරලව හිතලා බලන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මේ තමන්ට කායිකව හා මානසිකව වේදනාව දැනෙනවා කියන එක බුදුහාමුදුරුවෝ සාරා සංකල්ප ලක්ෂ්‍ය පිරුම්පුල්ලා හොයාගන්න ඕන දෙයක් නෙමෙයි. ඊට වඩා තියෙනවා පීලනට්ටෝ සංකතට්ටෝ සන්තාපට්ටෝ විපරිණාමට්ටෝ කියලා හතරක් තියෙනවා. අන්නේ ධර්මතා හතරට ගොනු වෙන ස්වභාවයෙන් අල්ලගන්න. අන්න එතකොට තේරෙයි. හොඳයි අපි ඊළඟ දවසේ සාකච්ඡා නෙමෙයි දුක නම් අමතක වෙන්නේ නැහැ. ලංකාවේ අද තත්ත්වයේ බලපුවම හෙට අනිද්දා දුක හොඳටම තේරෙයි වගේ මට හිතෙන හැටි මට නම් හිතෙනවා ඒක වෙයි අපි පන්තිත් නවත්තන්න වෙනවා පට්ටන සභාව. ඒක තමයි පට්ටන සභාවේ පන්ති ඒක ගැන පණිවිඩයක් මේ මංගල මහත්තයා පුළුවන් නම් දෙන්න. හරි. සිටුවේ මොකද ඒ තත්ත්වය කියන එක මේ දැන් සමුද්‍ර පන්ති නාද නතර කරාද ඒ කියන්නේ? ඔව්.
අයනම් කිසිමානේ අපිට ලොකුහාමුදුරුවෝ කතා කරගන්න බැරි වුණා. නමුත් මේ යන විදිහට අපිට විතරක් පන්ති කරන්න බෑනේ. මෙයා රටම පන්ති නවත්තලා තියෙන වෙලාවක. ඔව් හැමතැනම කැම්පස් උත් නතර කරලා තියෙන්නේ. අපිට මේ පිරිවෙන් හිටන් නතර කරලා. ඔව්. ඉතින් මේ නතර කරන්න වෙනවා. ඒ කියන්නේ සිටුේෂන්. හරි එහෙනම් මේ කට්ටියත් පොඩ්ඩක් දැනුම් දෙන්න අනිත් අයට මේ පන්ති පොඩ්ඩක් නතර වෙයි කියන එක. ඔව්. හරි. තෙරුවන් සරණයි. අපි එහෙමනම් අපි අද නතර කරමු. අවසානයේ මේ අපි අර මහත්මිය කිව්ව කතාවට අපි ওই කායික දුකත් මානසික දුකත් දුක්ඛ සත්‍ය කොටසක් තමයි. නමුත් ඒක පමණක්ම නෙවෙයි දුක්ඛ සත්‍යයට වඩා එහා ගියපු දුක්ඛ සත්‍යයක් තියෙන බව අපිට යමකේ පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. මම කැමති කාට හරි ඉදිරිපත් වෙන්න කියලා ආරාධනා කරන්න අද දවසේ දෙවියන්ට පින් දීලා පුණ්‍ය අනුමෝදනාව කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න කියලා ආරාධනය කරනවා. තෙරුවන් සරණයි. එහෙනම් මම ඉදිරිපත් වෙන්නද? හොඳයි. අද දවසේ ධම්මසංගණික ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ දුක මාටිකා කොටසේ ගන්ත ධම්මා කොටස ඉතාමත් පැහැදිලිව සහ ඉතාමත් විස්තරාත්මකව අපිට මංගලේ දිරිසිංහ මහත්මයා මේ සභාවේ මූලාසනය අරගෙන අපිට පැහැදිලි කරලා දුන්නා. ඇත්තෙන්ම මම මේක අධ්‍යයනය කරනකොට මට හිතිලා තියෙන්නේ තික මාතිකාවලටත් වැඩිය දුක මාතිකාවල ඉගෙන ගන්න ඉතාමත් විස්තර වශයෙන් තේරුම් ගත යුතු කොටසක් තියෙනවායි කියලා. ඉතින් ඇත්තටම ඒ ගැන පුණ්‍ය අනුමෝදනාව කරන්න අපි මංගල දිරිසිංහ මහත්මයාට පුණ්‍ය අනුමෝදනාව සඳහා ඉස්සෙල්ලාම දෙවියන්ට පින් දීලා පුණ්‍ය අනුමෝදනාව කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මළගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත් පින් සියලු දෙනාම මංගල දිරිසිංහ මහත්මයාටත් මේ සාකච්ඡාව මෙහෙයවීමට සඳහා ඉතාමත් උපකාර කරන බ්‍රූනෝ මහත්මයාටත් ජයන්ත රත්නායක මහත්මයාටත් ඒ වගේම පටිගත කිරීමෙන් උදව් කරන ලක්ෂ්මී මහත්මියටත් මේ පුණ්‍යානුමෝදනාව අපි සිද්ධ කරනවා. ඒ මහත්මීන්ගේ පවුල්වල සියලුම දෙනාටත් පවුල්වල සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන අතර මේ ඇති වෙලා තියෙන තත්වයෙන් ශ්‍රී ලංකාවටත් ලෝකයටත් යම් කිසි සහනයක් ලැබෙන්නයි කියලා ඒක හැත්තෙම අපි වඩන ගුණ ධර්ම අනුව තමයි අපේ ප්‍රාර්ථනාවේ සඵලභාවය ඇති වෙන්නේ. ඉතින් අපේ ගොඩක් අඩුපාඩු ඇති. නමුත් අපි මේ තියෙන තත්වයෙන් ඒ ප්‍රාර්ථනාව අවංකවම අපි සිද්ධ කරමු. මේ සියලු පින් ලෝකපාලන දෙවියන්ටත් ඒ වගේම අපි අනුමෝදන් කළා මියගිය ඥාතීන්ටත් මේ පින් අපි සියලු දෙනාටම මේ සසර දුක් නිමා කරලා නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගැනීම පිණිසම හේතු ආසනා වේවා. සසර වසන තාක්කල් දුකකටපත් නොවේවා කියලා අපි ප්‍රාර්ථනාව කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු ඔබතුමියට සාදු බොහොම සාදු පිං. ගොඩාක් හොඳයි, පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පිරුවන් සරණයි. පින් සිදු වේවා. සරණයි. පෙරවන් සරණයි.